වෙනස් ප්‍රතිඵලයක් ලබන්න නම් අපි වෙනස් විදිහට වැඩ කරන්න ඕනේ. අපි හැමදාම වැඩ කරනවා. හැබැයි අපිට උදේ නැගිට වෙලේ ඉඳලා වැඩ කරනවා. හවස් වෙනකම් වැඩ කරනවා. රිසල්ට් එකක් නැහැ. ඇයි ඒක හේතුව? රිසල්ට් එකක් එන්නේම නැහැ. උදාහරණයක් විදිහට මේක දිහා බලන්න. මේකට කියනවා low of average කියලා සාමාන්‍ය නීතියක් මේක. අපි 80ක් විතර උත්සාහ කරනවා උදේ නැගිට වෙලේ ඉඳලා වෝල් කරනවා Facebook එක හරහා වැඩ කරනවා. හැබැයි අපිට එන්නේ 120ක වගේ වර්ධනයක්. ඇයි මේක වෙන්නේ? මේක ගොඩක් අයද වෙන දෙයක්. most people ගොඩක් උදවියට වෙන්නේ අපි අපේ තියෙන කම්ප්ලේන් එක අපි වැඩ කරනවා කතා කරනවා කෝල් කරනවා Facebook එක හරහා කන්ටැක්ට් කරනවා අපිට එන්නේ නැහැ රිසල්ට් එකක් අපිට එන්නේ 120යි. මේක පැරට් තියරි එකක් කියලා කියනවා. ඒ තියරි එකට අනුව ගත්තත් අපිට එන්නේ 120ක වර්ධනයක්. හැබැයි සමහර උදවියට එනවා වැඩ කරන්නේ පොඩ්ඩයි. එච්චර මහන්සි වෙන්නේ නැහැ. ගොඩක් මහන්සි වෙන්නේ නැහැ 180ක රිසල්ට් එකක් එනවා. මොකද්ද මේකට ඔබතුමියලා හිතන කාරණේ? මොකද්ද මේක වෙන්න පුළුවන් දෙය? හේතුව මොකද්ද මේකට? yes කියන්න. මොකද්ද? දැන් ගොඩක් අය 180ක එෆර්ට් එකක් දැම්මට එන්නේ 20යි. හැබැයි 120ක දාන අයට මෙතන ඉන්න අයගේ උදාහරණ නැති. පොඩි වෙහසයි දරන්නේ. හැබැයි ලොකු රිසල්ට් එකක් එන හේතුව මොකද්ද? මේ ඔක්කොම ගෘහණියන් ඉතින් මම හිතන්නේ මේක part time job එකක් විදිහට කරන උදවිය. නමුත් ඇයි මේ 120ක් අපිට සාර්ථකයි 120ක එෆර්ට් එකක් දාලා 180ක රිසල්ට් එකක් ගන්න හේතුව? ඒ අය වැඩ කරන විදිය වෙනස්. අපි වැඩ කරන විදියට නෙමෙයි වෙනස් වෙන්නේ. වෙනස්. අපි වැඩ කරන විදියට නෙමෙයි ඒගොල්ලන් වැඩ කරන විදිය ගොඩක් වෙනස්. ඒගොල්ලෝ වැඩි එෆර්ට් එකක් දාන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ යාට නම් සේස් තියෙනවා මට සේස් නැහැ. මම උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරනවා මට සේස් නැහැ. එහෙම කියන අවස්ථා ඕන තරම් ඇහිලා ඇති නේද? ඒකට හේතුව තමයි අපි වැඩ කරන විදිය වෙනස් කරගත යුතුද නැද්ද? අපි වැඩ කරන විදිය වෙනස් කරගත යුතුයි. එහෙනම් මිත්‍රවරියනි අපි කරන්න ඕන දේ තමයි අපි මේ කරන රැකියාවට ඔබ part time job එකක් විදියට හෝ මොන ආකාරයකින් හරි ඔබ මේකට කැමති නිසා නැවිලා තියෙන්නේ නේද? එහෙනම් මේකට ඔබ ඉතාමත් හොඳ ප්‍රතිරූපයක් ඔබ ගොඩනගා ගත යුතු ඔබ පිළිබඳවම ඒ වගේම ඔබ මේකට ඇලුම් කළ යුතුයි. නැත්ද? ඇලුම් කළ යුතුයි. මේකට ආසාවක් ඇති කරගත යුතුයි. ඒක නිසා තමයි අපි කියන්නේ ඉස්සෙල්ලා කිව්වා law of average කියලා අපි දැන් කියනවා මේක law of attraction කියලා. අහලා නේද? law of attraction. මොකක්ද මේ law of attraction කියන්නේ? අපි කැමති දේ තමයි අපිට හම්බ වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න අතීතයට ගිහිල්ලා තමාගේ පවුල පිළිබඳව තමාගේ පාර්ට්නර් පිළිබඳව කැමති කෙනා නේද ලං කරගත්තේ අපි. අපි කැමති කෙනා තමයි ලං කරගත්තේ. සේස් වලත් ඒකම අපිට ඇප්ලයි කරන්න පුළුවන්. අපි මේකට ආසාවක් ඇති කරගත්තොත් අපි මේකට උනන්දුවක් ඇති කරගත්තොත් අපිට මේක ලං කරගන්න පුළුවන් බැරිද? පුළුවන්. ඔබ අතරම ඇති ඉතාමත් දක්ෂ ලෙස ඉතාමත් අනිත් අයට වඩා ඉතාමත් ඉහළින් සේස් කරන උදවිය ඇති. ඒක තමන් කැමැත්ත මත කරන දෙයක් මිස අනුන්ට කරන්න බෑ. ඒක තමන් නිතරම මේකට ආසාවක් ඇති කරගත යුතුයි. කොහොමද මේ ආසාව ඇති කරගන්නේ? මේ ආසාව ඇති කරගත යුත්තේ ඇයි? අපි මේකට මොකද අපි මේකට කාලයක් යොදනවා. මේකට අපි ශ්‍රමයක් යොදනවා. සමහර විට ධනයක් යොදනවා මේකට. මේකේ ප්‍රතිඵලයක් ඕනද නැද්ද? අපි කියන එකට return on investment කියලා. ඕනද නැද්ද ඒක අපිට? ඕන. එහෙනම් මේකට අපි ආසාවෙන්, ඕමනාවෙන්, කැමැත්තෙන්, ලැජ්ජාවෙන් වැඩ කරන්න ඕනද නැද්ද? කරන්න ඕනි. එහෙමනම් මතක තියාගන්න අපිට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. අපිට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා අපිට අදහසක් ගන්න වෙනවා. පුළුවන්ද බැරිද? අපේ මොළය ගත්තම නියුරෝන්ස් තියෙනවා 100 බිලියන්. මේ මොළය ඇතුලේ තියෙනවා. මේක රිසර්ච් ෆයින්ඩින්. ඒ වගේම 100 ට්‍රිලියන් කනෙක්ෂන් තියෙනවා. මොනතරම් කනෙක්ෂන් තියෙනවද? 100 ට්‍රිලියන් කනෙක්ෂන්. අපි මේව භාවිත කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ගොඩක් අය මේක 0.0 ගානක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපිට පාවිච්චි කරනවා නම් අපිට ඕනම තාගටකට යන්න පුළුවන් බැරිද? යන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඔබ සියලුම දෙනාට හැමෝටම මේ මොළය ඇතුලේ මේක තියෙනවා. හැමෝටම තියෙනවා. මොනවද තියෙන්නේ?
100 trillion neurons තියෙනවා 100 trillion connection තියෙනවා. මේ connection වැඩි කර ගැනීම තුලින් නේද අපේ sales වැඩි වෙන්නේ. අපි නිතරම උත්සාහ කර ගන්න ඕනි මේ connection පුළුවන් තරම් ඉහළට නම්වා ගැනීමට. හොඳයි. මට කියන්න ඔබට ඥාන වලින් උපතින් එන ශක්තිය ටැලන්ට් එකද වඩා වැදගත් වෙන්නේ තමා මහන්සි වී වැඩ කිරීමද? එහෙනම් මේ ඉක්වේෂන් එකට මට දෙන්න percentage එක. percentage එකක් දෙන්න. දැන් මේ ස්මාර්ට් කියන්නේ සමහර කියන hard work කියලා. දැන් hard work කියලා අපි කියන්නේ නැහැ. ඕනකට වඩා මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. ස්මාර්ට් work එක තමයි අපි කරන්නේ. අපිට social media තියෙනවා අනිත් ඒවා තියෙනවා අපි ස්මාර්ට් work කරන්නේ. මේකෙදි බලන්න ඔබ දෙන percentage එක කියන්න මේකට කොහොමද කියලා. මේක තේරුණාද? ලොකුවට තේරුම් ගන්න ඕනේ නැහැ. මේකට ඉන්ටෙලිජන්ට් quotient කියන එක මේ බුද්ධිය මනින එක. මේකෙදි දැන් අලුත් විදියට කියනවා අපිට ඥාන වලින් එන ප්‍රතිශතයයි මේ අපි මහන්සි වෙලා වැඩ කිරීමේ ප්‍රතිශතයයි අතර ලොකු වෙනසක් තියෙනවා. කවුරු හරි මට කියන්නේ ඒක වෙන්න ඕන කොහොමද කියලා සාමාන්‍ය නිකන් ගලා දාස. හරි හෝ වැරදි උත්තර නැහැ. ඕන උත්තරයක් දෙන්න පුළුවන් නේද? 80-20. 80-20 මැඩම් කියනවා 80-20 කියලා. පිළිවෙත් ඔයාලා ඇග්‍රී වෙනවද ඒකට? ඇග්‍රී වෙන්න පුළුවන්. සාමාන්‍ය මේක ඇවරේජ් එකක් විදිහට 70-30 තමයි යන්නේ. 70-30 මැඩම් කිව්වා 80-20 කියලා. එහෙනම් ඔයාම පිළිගන්නවා ඔබ තුමියලම පිළිගන්නවා මහන්සි වෙලා වැඩ කිරීම තමයි සාර්ථකත්වයේ ජයග්‍රහණය. මේ උපතින් එන දේවල් එච්චර මොනද? සමහරට එන්න පුළුවන් සමහරට එන්න නැති වෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ නිතරම මෙන්න මේ මහන්සි වී වැඩ කිරීම. මේ දෙන්න අඳුරනවද? කවුද දෙන්නේ? මේ ඇල්බර්ට් අයින්ස්ටයින් එයාගේ IQ එක 160යි. හරිද? අපේ නිෂි උත්කල්ලක ගියේ 165යි. නිෂි උත්කල්ලද වඩා බුද්ධිමත් අයින්ස්ටයින්ද? එහෙම කියන්නත් බැහැ. නමුත් මේක ඒ තරම් ලොකුම දෙයක් නෙවෙයි. අපිට මේ ලොකු බුද්ධියක් ඕනද මේකට? සේස් කරන්න බුද්ධියක් ඕනද? hina වෙන්න බුද්ධියක් ඕනද? You can smile with anybody නේද? hina වෙන්න ඕනද? උපාධියක් ඕනද hina වෙන්න? ඔයා දන්නවද හොඳටම hina වෙන කෙනා කවුද කියලා? අවංකවම hina වෙන කෙනා කවුද කියන්නේ? කවුද අවංකවම hina වෙන්නේ? පුංචි බබා. එයාට gratitude එකක් තියෙනවා. අම්මගෙන් කිරිබිලි වරුණා මොන බලලා hina වෙනවද නැද්ද? hina වෙනවද නැද්ද? අන්න හොඳටම hina වෙන්නේ. අන්න ඒ වගේ සේස් වලලා hina වෙන්න ඕනේ නැත්නම් ඔබ බොරු කරනවා නම් බොරුවට hina වෙනවා නම් ඔබේ කස්ටමර්ස්ලා ඔබත් එක්ක රැඳෙනවද නැද්ද? නෑ, රැඳෙන්නේ නෑ. එහෙනම් රිලේෂන්ෂිප් බිල්ඩ් කරන්න මතක තියාගන්න හොඳට hina වෙන්න. ඒ වගේ මේ බුද්ධිමය කාරණය ලොකු කාරණයක් නෙවෙයි. ඩිග්‍රීස් තියෙන්න පුළුවන්, නොතිබෙන්න පුළුවන්, වෙනේවා තියෙන්න පුළුවන්. ඒවම නෙවෙයි ජීවිතේ වැදගත් වෙන්නේ. තමන්ගේ අප්‍රෝච් එක, ඇටිටියුඩ් එක. තමන්ගේ ඇටිටියුඩ් එක තමයි වැදගත් වෙන්නේ නේද මැඩම්? yes right. එහෙනම් අපි බලමු මෙන්න මේ කතාව. මොකද්ද මේ කියන්නේ? කියවන්න. පොඩි වෙලාවක් තියෙන නිසා මම මේ එක දිගට දුවනවා. Don't assume you need a college degree. Right? What others think about you is none of your business. අනුන් හිතන්නේ අපේ ප්‍රශ්නයක්ද? අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. That is none of our business. That is their ඒගොල්ලන්ගේ business එකක් ඒක. අපි ගැන හිතන විදිය. අපිට අවශ්‍ය නැහැ ඒක. අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? තමන් සතු ශක්තිය පාවිච්චි කර ගැනීම තමයි තමන්ට අවශ්‍ය වෙන්නේ. මේකෙදී අපිට පොඩි රූල් එකක් තියෙනවා මතක තියාගන්න. අපි මේ මිස්කින් අහමු. ඔබතුමිය අවුරුදු 10කදී කොහොමද හිතුවේ? ජොබ් එකක් කරන්නේ ඔබතුමිය මිස් අවුරුදු 10කදී sorry කැම්පස් යන්න right එයා අවුරුදු 10කදී කැම්පස් එහෙම එක විදියට තියෙනවා අපිට මෙන්න මේ වගේ පොඩි රූල් එකක් තියෙනවා 80-40-60 කියලා රූල් එකක් මේක ඒජ් එක සම්බන්ධ එකක් මොකද්ද මේ 18දී අපි හිතන්නේ අපි ගොඩාක් වෙලාවල උත්සාහ කරනවා sorry ජොබ් එකක් කරන්න. ඒ වගේම අපි විතරම උත්සාහ කරනවා අපිව අනුව ඉම්ප්‍රෙස් කරන්න බලනවා නිතරම. අනුව ඉම්ප්‍රෙස් කරන්න. ඔබට මතක ඇති ඔබ පොඩි වයසේදී අවුරුදු 10 විතර බලනවා. ගොඩක් වෙලාවට අනුව ඉම්ප්‍රෙස් කරන්න බලනවා. හැබැයි අවුරුදු 40 වෙනකොට මොකද කරන්නේ? කාවත් ගණන් ගන්න පිටත් එක අපි පත් වෙනවා. ඇයි ඒ? අපිට වැඩක් නැහැ දැන් අපේ වැඩ ටික. ඒක කෙල්ලලා තියෙන දැන් අපිට එච්චර ලොකුවට ගණන් ගන්න
අපි අවුරුදු 10 ඉඳලා අනුන් අපි ගැන ගොඩක් හිතනවා කියලා. අපි ලස්සන වෙන්න බලනවා, ජිම් යනවා, ලොකු ලොකු දේවල් කරනවා. ඔක්කොම කරලා 40 දී අපිට පේනවා මොකද්ද පේන්නේ? කාවත් ඕනේ නැහැ දැන් අපේ ගමන අපි යනවා කියලා. හැබැයි ඔබ අවුරුදු 60 වුණාම මොකද වෙන්නේ? ඔබට මතක් වෙනවා කවුරුවත් අපේ ගැන දැල්ලේ නැහැ. මතක තියාගන්න මේ රූල් එක යුනිවර්සල් රූල් එකක්. ඒක නිසා අනිත් අය හිතන විදිය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. Taman හිතන විදිය තමයි Tamanට වැදගත් වෙන්නේ. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා එක විට මේ වාක්‍ය කියමුද සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම. කියමු බලන්න. මේක කියලා තියෙන්නේ දලේ ලාම තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඉතාමත් වැදගත්. අද මම මේ සේල්ස් විතරක් නෙමෙයි මිත්‍රවරුනි කියලා දෙන්නේ. අපිට ජීවිතේට වැදගත් දේවල් ගොඩක් දේවල් තියෙනවා. මේ දලේ ලාම කියනවා අපේ ජීවිතේ ඉතාමත්ම වැදගත් දෙයක්. මම ජීවත් වීමට අද වාසනාවන්ත වෙමි. ජීවත් වීමට අද මට ඉතාම වටිනා මිනිස් ජීවිතයක් ඇත. මොකද ගොඩාක් අයට වෙලා තියෙන්නේ අපිව එච්චර වැලියු එකක් නැහැ වගේ හිතියත් එකයි නැත්නම් එකයි. දැන් මට ඒකයි වැරදි. එහෙම හිතන්න හොඳ නැහැ කොයි වෙලාවක. නිතරම හිතන්න ඕනේ අපිට ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් තියෙනවා. ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් තියෙනවා. ඒ කිසි විටකත් විනාශයට ඇද නොදැලපො. බුදු මිල ඕනතරම් දැකලා තියෙන ඕනතරම් විනාශ වෙලා ඉන්න බුදු මිය ඉන්නවා. නමුත් අපි ඒ තැනට ගිහිල්ලා නැහැ. අපි වාසනාවන්තයි. ඒක නිසා මතක තියාගන්න මේ වටිනා ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. එහෙමනම් මේක කරන්න ඕන පොඩි වැඩක් තියෙනවා. මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න නම් අපි මුලින්ම කළ යුතු එක කාරණයක් කියන්නේ අපේ දවසේ වැඩ කටයුතු කරගෙන ඉන්න. වැදගත්ම කාරණේ. sorry very good. වෙලාවට වැඩ කිරීම time management. time management කියන්නේ ඉතාමත් වටිනා කාරණයක්. මේ time management මම අද මේ ගොඩක් ලොකු පාඩම් පොඩියට පොඩ්ඩක් කියලා දෙන්නේ. මේ time management එකේ වැදගත් වෙන්නේ ඔබතුමියලාට මෙන්න මේ time control කරාම. පැය කීයක් තියෙනවද අපිට දවසේ? පැය කීයක් බුදියනවද? 6යි 7යි 8ක් බුදියනවා නම් හොඳයි. මම නම් ගොඩක් අය 12ක් බුදියන අය දැකලා තියෙනවා. ගොඩක් අය 12ක් බුදියනවා. හරිද? ඉතින් මේ time එක control කළොත් ඔබට inner peace මොකක්ද මේ කියන්නේ? අභ්‍යන්තර සාමය ඇති වෙනවා. ඒ වගේම මොකද harmony, ඒ වගේම මානසික සුවය ඇති වෙනවා. මේක කලමනාකරණය කරන්න බැරි වුණා මම හිතන්නේ ඔබතුමියලා මේ ජොබ් එක කරන්නේ තවත් වැඩ කරන අතරෙත් වෙන්න පුළුවන්. ගෙදර වැඩ, අනිත් වැඩ, තව රැකියාවක් කරන අතරෙත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාලය කලමනාකර ගැනීම වැදගත් නැද්ද? ඉතාමත් වැදගත්. මේකෙදි කාලය කලමනාකරණය කරගන්න බැරි වුණොත් out of control වුණොත් මොකද වෙන්නේ අපිට? කියන්න බලන්න ඔබතුමියලා ඇත්තටම වෙලා තියෙන දේවල් ස්ට්‍රෙස් එක ඇති වෙනවා. ඇන්සයිටි ඇති වෙනවා. ડિප්‍රෙෂන්, මානසික ආතතිය ඔය ඔක්කොම ඇති වෙනවද නැද්ද? එහෙනම් මොකක්ද අත්‍යවශ්‍යම දේ? කාලය කල්පනා කරන. මම කෙනෙක් කියන කාලය කල්පනා කරනකොට මුලින්ම කරන්න ඕන මොකද කියන්නේ? මොකද? sorry? වේලාසනේ very good. very good. මම මේක දැක්කද කලින් නේද? सामान्य ඒක ඩිපෙන්ඩ් වෙන එක ප්‍රශ්නයක් නැහැ කොහොම හරි පැය 8ක් බුදියන්න ඕනේ මම එකක් කියනවා ඔය ඇඳවල වල තියෙන කොට්ට 4-5 ඉන්නලා එක කොට්ටයක් විතරක් තියාගන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට අනිවාර්යයෙන්ම අපිට වෙලාවට අවදි වෙන්න පුළුවන්. හැබැයි අපි වෙලාවට අවදි වෙලා මොකද්ද කරන්නේ? අපි කියන්නේ to do list කියලා එකක් හදනවා. ඒ කියන්නේ දවසේ අපි කරන්න ඕන දේ. එහෙම වෙනම list එකක් තියෙනවා හදන්න. ඒක දැන් දෙන්නේ නැහැ මම නමුත් එහෙම එකක් තියෙනවා. ඒක කරන්න ඕනේ අපි. ඒක හදන්න ඕනේ.
ඒක හදන්න නම් අපි මොකද කරන්න ඕනේ? හෙට දවස ගැන ප්ලෑන් කරන්න ඕනද නැද්ද? හෙට දවස ගැන ප්ලෑන් කරන්න. ඔය ටයිම් මැනේජ්මන්ට් එකේදී ඔබතුමියට තියෙන ලොකුම ප්‍රශ්න තමයි කිසිම පිළිවෙලක් නැතුව වැඩ කිරීම. කිසිම පිළිවෙලක් නැගිටිනවා වැඩ කරනවා ආයි කනවා මුදිනවා මේක ගැන කිසිම එකක් නැහැ. හැබැයි හොඳ to do list එකක් කරන්න ඕන දේවල් පිළිබඳ ලිස්ට් එකක් හදාගත්තොත් හෙට දවස ගැන ප්ලෑන් කරොත් අපිට සාර්ථක වෙන්න පුළුවන්ද බැරිද? සාර්ථක වෙන්න අනිවාර්යයෙන් පුළුවන්. මොකක්ද කියන්නේ හෙට අරුණට සැරසෙන හෙට දවසක් ගැන නිින්දේ සිහින දාන්නේ. මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ මිත්‍රෝනි කියන්නේ? sorry හෙට දවස ප්ලෑන් කරන්න. හෙට දවස ප්ලෑන් කරන්න. ඕක ඉස්සර අම්මලා හොඳට ප්ලෑන් කරා. ඒක තමයි යාට කලින් ඉර පායන්නේ. දැන් අපිට පස්සේ පායන්නේ මොකද? ප්ලෑන් කරන්නේ නැති නිසා. හැබැයි ඒක ගැන හිතන්න පොඩ්ඩක්. දැන් අපිට මේ ප්ලෑන් කරන්න ඕන මොනවද කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්ලෑන් කරන්න ඕන ඒවා තියෙනවා නැති ඒවා තියෙනවා. ප්ලෑන් කරන්න ඕන දේවල් ටික විතරක් නම් සාරාංශයක් විදිහට හතක් දෙන්නම් කරුණු හතක්. ඔබතුමියලාගේ දැන් මම කියුත් එක බලන්න එපා. මම කියනකොට අපි කියන මොන විෂුවලයිසේෂන් කියන ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ අපි හිතින් හිතන දේ තමයි ගොඩක් වෙලාවට ඒ ලෝ ඇට්‍රැක්ෂන් එකෙත් ඒක තමයි කියන්නේ. මේක හිතින් තමයි හිතා ගන්න ඕනේ. හිතාගෙන අන්නේ ඔබ්ජෙක්ටිව් වල යනවා තමයි ඒක ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ කියලා ගොඩාක් විශේෂඥයෝ කියනවා. හොඳද? ඒක නිසා දැන් ඔබ සියලුම දෙනා පොඩි වේලාවකට ඇස් පියාගන්න. අරින්න එපා මම කියනකම්. හොඳද? අරින්න එපා මම කියනකම් හැමෝම ඇස් පියාගන්න. දැන් මම කියන දේ ඊට පස්සේ දැන් මම කියන කාරණය ඔබ විෂුවලයිස් කරන්න. ඔන්න පළවෙනි කාරණය. මුදල් වලින් මම කරන්නේ මොනවද කියලා පොඩ්ඩක් හිතන්න. close your eyes. මුදල් වලින් කරන්නේ කොහොමද කියලා හිතන්න. අපිට මේක එක්සර්සයිස් එකක් කරන්න තියෙන නිසා හොඳට සාර්ථකව හිතන්න මුදල් වලින් මොනවද කරන්නේ. ඊට පස්සේ අපි රැකියාව. මේ රැකියාව හෝ තමන් දිනුවනේ බලන්නේ මොන රැකියාවෙන් හෝ මොකද්ද මේ රැකියාව කියලා මොකද්ද ඒකෙන් කරන්න කියලා හිතන්න. පළවෙනි කාරණය සල්ලි වලින් මොනවද කරන්නේ? දෙවෙනි කාරණය රැකියාව විදියට අපි මොනවද කරන්නේ? ඒකේ ප්‍රයෝජනේ මොකද්ද? තුන්වෙනි කාරණය ෆ්‍රී ටයිම් එක. නිදහස් වෙලාවේදී අපි මොනවද කරන්නේ? කාරණා තුනක් කිව්වා. හතරවෙනි කාරණය තමන්ගේ ශරීරය body and physical health. තමන්ගේ body එක ශරීර සෞඛ්‍ය සඳහා මොනවද කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. ඊට පස්ව හිතන්න තමන්ගේ පවුල සහ යහළුවන් වෙනුවෙන් මොනවද කරන්නේ? family and friends මොනවද කරන්නේ? ඊට පස්සේ හිතන්න තමන්ගේ පෞද්ගලික ජීවිතය personal life එක. තමන්ගේ පෞද්ගලික ජීවිතය මොන මානයකටද ගෙනියන්නේ? තමන්ගේ පෞද්ගලික ජීවිතය කුමක් සඳහා පාවිච්චි කරන්නේද කියලා හිතන්න. අවසාන වශයෙන් මේ සියලුම දේ තුලින් ලබා ගන්නා දැනුම ශක්තිය තුලින් තමන්ගේ කමියුනිටි එකට, සමාජයට, රටට, තමන්ගේ පරිසරයට තමන් මොන වගේ දෙයක්ද දෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. ඒක හිතන්න. හරි, ඔක්කොම ඇසරින්න දැන්. right. දැන් ඔබතුමියලා මොනවද හිතුවේ? සල්ලි වලින් මොනවද කරන්නේ? මුදල් මේක මොකද්ද? money. මුදල් වලින් මොනවද කරන්නේ? ඇයි මේ මුදල් හොයන්නේ? sorry? ආස දේවල් ගන්න තමයි මේ මුදල් හොයන්නේ. ඔයාලා මොනවටද මුදල් හොයන්නේ? මුදල් හොයන්න අපි ඉන්න බැරිද? ගන්න යපෙන්න බැරිද? බෑ. මුදල් හොයන්න ඕනේ. ඇයි හොයන්නේ? sorry? ජීවත් වෙන්න මුදල් ඕන නිසා. මේ කාරණා දැන් මම හිතලා හෙව්වා මට ඕනේ මට මේ මුදල් හොයන්න ඕනේ හොඳ ලස්සන ගයක් හදන්න ආවව. පොඩි ගයක් තියෙන පොඩි ගයක් ලොකු ගයක් හොයන්න ඕනේ මට. ඒ වගේම මට අලුත් වෙහිකල් එකක් තියෙන පොඩි වෙහිකල් එකක් තියෙන හොඳ ලොකු වෙහිකල් එකක් ගන්න ඕනේ. ඒ වගේම ෆර්නිචර් වගේ දේවල් ගෙට හොඳට විෂුවලයිස් කරලා හොඳ ලස්සන සෝෆා එකක් ලස්සන කරන්න එකේ ලස්සන කියන කාමරයක් දාලා එහෙම හිතුවද ඔයාලා? මම ඉතින් මොන වගේ දේවල්ද ඒක? සල්ලි වලින් කරන දේවල් මොනවද හිතේ? sorry? සල්ලි වලින් කොහොමද කරන්නේ? මේක හදා ගන්න ඕන ඔබතුමියම තමයි. මගේ එක මේ අවශ්‍ය වෙන්නේ. ඔබතුමියට යුනික්.
Tamanටම ආවේනික වූ දෙයක් තියෙන්න ඕන. මේව නැති නිසා තමයි මේ සල්ලි වලම මේ සාප්පුවට දානවා, ඒකෙන් එහා පැත්තට දානවා, එහෙට දානවා. කිසිම ප්‍රයෝජනයක් නැති වෙලා තියෙන්නේ ඒකයි. අපිට එන මුදල් දන්නෙත් නැහැ, යන මුදල් දන්නෙත් නැහැ. හැබැයි මෙන්න මේ වගේ හොඳ ප්ලෑන් එකක් අපි ප්ලෑන් එක පොඩ්ඩක් අක්කාලා හදනවා. මේ වගේ එකක් තියෙනවා නම් අපිට මේ මුදල් වලින් ප්‍රයෝජනෙ මොකද්ද කියලා තේරෙනවද නැද්ද? මුදල් කීයක් ආවද? කී දෙනෙක් දැන් මේ බිස්නස් වලින් එනේවා accounting කරනවද? ඒ කියන්නේ accounts එක හදනවද කවුරුහරි? හදනවද බුදුමිය? මොන accounts දාන්නේ? profit and loss විතරයි. balance sheet එකක් හදන්නේ නැහැ. right okay right. ඒකත් ඔතන හොඳයි profit එක කීයද කියලා දැනගන්න පුළුවන් නේ. right. ඊට පස්සේ බලන්න මේ job එක. job එක මේකත් වෙන්න පුළුවන්, වෙන එකක් වෙන්න පුළුවන්. කොහෙන් හරි කමක් නැහැ. තමාගේ job එක. මේකත් එක job එකක් තමයි තමන් කරන. මේකෙන් ඔබට මේකෙන් අවශ්‍ය දේවල් හිතුවද? එක උදාහරණයක් මිස් කියන්න මොනවද හිතුවේ? job එකේ මොනවද කරගන්නේ? මේක නෙවෙයි. මේ මගේ එක. ඔබතුමිය මොනවද job එකෙන් කරගන්නේ? දැන් මම උදාහරණයක් විදිහට job එකේ මේ organisation එකේ කොහොමද අපි relationship තියාගන්නේ? ඒ වගේම type of work මෙතන මොන වගේ වැඩද කරන්නේ? co-workers කියන්නේ මේ වැඩ කරන අනිත් අයත් එක්ක කොහොමද හැසිරෙන්නේ? ඒ විදිහට job එකේ මොනවද කියලා හිතන්නේ. ඒ වගේ හිතන්නේ. ඒ වගේම free time එකේ මොනවද කරන්නේ? අපි අහමු. කාගෙන් free time එකේ කරන්නේ? තමන්ගේ free time එකේ කවුරු එක්කද කියන්නේ මොනවද තමන්ගේ නිදහස් වෙලාව කරන්නේ? TV බලන. ඕක තමයි කොමන්ම දේ. TV බලන්න. කොච්චර TV බලනවද අපි මුළු දවසේම? නාට්‍ය කීයක් බලනවද රෑ? ඔය එකම නාට්‍යයක්වත් බලන්න එපා කියලා තමයි මගේ නම් දේ. දැන් අපි ඒකට ප්‍රශ්න බලනවා මට බුදියක් නැහැ රෑ 11 12 වෙනකම් බලනවා. හරිද? නාට්‍ය බැලීම මුලින්ම නවත්තන්න ඕනේ. දියුණු වෙන්න ඕන. මුලින්ම නාට්‍ය බැලීම නවත්තන්න. ඒ වගේ මිස් මෙන්න මේ වගේ කාරණා කීපයක්ම තියෙනවා. අපේ මේ අනිත් මේක විතරක් බලමු අපි අපේ බොඩි එක. ෆිසිකල් ෆිට්නස් එක තියාගන්න මොනවද කරන්නේ? ජිම් යනවා අකුසන වල. ජිම් යනවා ගොඩක් අය යනවා ජිම් එකේ. ගොඩක් යනවා. වොක් තරන්න යනයි. ඉන්නෝනේ. ඒ කියන්නේ හැමෝටම මේක ඕන නැද්ද ෆිසිකල් ෆිට්නස් එක? ඕනේ. things ලස්සනටනේ ඉන්න ඕන නිසා තමයි ඒක කරන්නේ. ඉතින් මේ family friends මේ ටික මතක තියාගන්න. ওই ටික කරන්න නම් අපි කරන්න පොඩි වැඩක් තියෙනවා. අපි මේකට ඔබ්ජෙක්ටිව් එකක් නැත්නම් ටාගට් එකක් හදා ගන්න ඕනේ. ටාගට් එකක් හදා ගන්න නම් පෙරලන්න ඔයාලගේ මම දීලා තියෙනවා ඊට යටින් මෙන්න මේක දීලා තියෙනවා. හරිනේ? හරි. හැමෝම අවධානය යොමු කරන්න. ඔබතුමියලාට දීලා තියෙනවා මේ ડોකියුමන්ට් එකේ මෙන්න මේක පෙරලා ගන්න. මේ මම දාලා තියෙන මේ විදිහට අපි අද ටාගට් ඔබ්ජෙක්ටිව් එකක් හදා ගන්න හදන්නේ. ගෝල් එකක් මේකට කියනවා. මේ ගෝල් එක හදා ගන්නකොට හැමෝම මතක තියාගන්න මේ පොඩි සරල කාරණා. මෙන්න මේ යුනිවර්සල් ප්‍රින්සිපල් එකක් තියෙනවා. මේක මොකද්ද මේ කියන්නේ? ස්මාර්ට් කියන්නේ මොකද්ද? ස්මාර්ට් කියන්නේ නිකන් කියන්නේ ස්මාර්ට් කියන්නේ මොකද්ද? sorry? කඩවසම්. කඩවසම්ද? ඒ හැන්සම් නේ? මොකක්ද මේ ස්මාර්ට් කියන්නේ? හරි මොකක් හරි හිතන්නකෝ. right. මේ ස්මාර්ට් කියන ප්‍රින්සිපල් එක අපි ගන්න මේ ගෝල් එකක් හදාගන්න. මේකේ ස්මාර්ට් කියන්නේ specific, measurable, attainable, realistic and time bound කියන එක. අපිට ගෝල් එකක් හදනකොට මිතුරුනේ ප්‍රශ්නය තියෙන්නේ අපි හදන ගෝල් එක වැරදි නිතරම. මොකද අපි හදන ගෝල් එක හරියට හදාගන්න එක ඉතාම සරල කාරණයක්. හැබැයි ගොඩාක් මිස්ටේක් කරනවා. මෙන්න මේ විදිහට තමයි හදාගන්න ඕනේ. මේ හදාගන්න මම එකිනෙක කියන්නම්. එතකොට මේක ෆිල් කරගන්න බලන්න ඔබට කවුද වෙන්න ඕනේ කියලා මුලින්ම. මොකද්ද? මට ඕනේ ඉෆෙක්ටිව් ට්‍රේනර් කෙනෙක් වෙන්න. ඔබට කවුද වෙන්න ඕනේ? ඒ ගෝල් එකට තමයි යන්න ඕනේ අපි. නැත්නම් නිකන් ඇවිදිනවා. මේක උදාහරණයක් කියන්නම්. ඇලිස් කියලා කෙනෙක් හිටියා වොන්ඩර්ලෑන්ඩ් එකේ. හිටියද නැද්ද? බලලා තියෙනවනේ. ඇලිස් දවසක් කැලේ මැදින් යනම ගමනක් යන්න. ඇලිස් මේම කැලේ මැදින් යනකොට හම්බ වෙනවා පාර දෙකට බෙදීච්ච තැන. ඇලිස් දන්නේ නැහැ කොහෙටද යන්නේ. මේ පැත්තට යනවද? මේ පැත්තට යනවද කියලා ඇලිස් දන්නේ නැහැ. හැබැයි ගහවල මූසෙක් හිටියා. මූසගෙන් අහුව මොකක්ද මම යන්නේ මොන පාරෙන්ද කියලා. මූස පෙරලා යවුවා ඔබට යායුත්තේ කොහෙටද? යායුත්තේ කොහෙටද කියලා. ඇලිස් කිව්වා මට එහෙම යායුතු තැනක් ස්ථිර වශයෙන්ම නැහැ. මූස කිව්වා එහෙනම් කොහේ ගියත් කමක් නැහැ කියලා කිව්වා. ඇයි තමන්ට ටාගට් එකක් නැහැනේ? යන්න තැනක් නැහැ. පාර දැක්කම තමයි දෙතුනම තමයි දැක්කේ කොහෙටද යන්නේ කියලා. එහෙම අහලා හරියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ගෝල් එක හදාගන්න. මෙන්න මෙතන ෆිල් කරගන්න හැමෝම මොකක්ද තමන්ට වෙන්න ඕනේ කියලා මොකද කඩලා ලියාගන්න. සංකල්ප කරමුද අපි ඔක්කොම එකතු වෙලා. quickly shall we do it? හරි. තමන්ට වෙන්න ඕන කවුද කියලා කඩලා හදාගමු අපි. මේක තමයි මිත්‍රවරුනි ඔබ යන ගමන මේ ආයතනය තුල ඔබ මේ මොනිටරින් විකුණලා යන්න ඕන තැන. තමන්ට හිතන එක මේක hard and fast rule එකක් නැහැ. scientific නැහැ. rocket science එකක් නැහැ. තමන්ට වෙන්න ඕන කියලා කවුද කියලා ලියන්න ඕනේ. වෙන විදියෙන් ඊළඟට බලමු අපි. කඩලා ලියන්න. වෙන්න ඕනේ කවුද? කෙනෙකුට සාර්ථක අලවිකරුවෙක් වෙන්න ඕනේ. සමහර කෙනෙක් ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ.
තව මොකද්ද මේකේ ස්ට්‍රක්චරල් ලීඩර් ඩිරෙක්ටර් මේ තියෙන්නේ ඔයාලට මේව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයේ කෙනෙක් වෙන්න පුළුවන්. මේක ලියා ගන්න. Tamanට වෙන්න ඕන කෙනා කවුද කියලා ඉතින් ලියා ගන්න. හරි. Tamanට වෙන්න ඕන කෙනා කවුද කියලා දැන් දාන්නවා. ඊළඟට අපි මෙන්න මේ ස්පෙસિෆික් කියලා. ඇත්ත වශයෙන්ම Tamanට වෙන්න ඕනේ කවුද කියන එක දැන් මට කෝපරේට් ට්‍රේනර් කෙනෙක් තමයි වෙන්නේ. නිශ්චිත අරමුණක් තියෙන්න ඕනේ. ඔතන නිශ්චිත අරමුණ ලියා ගන්න. මගේ නිශ්චිත අරමුණ කෝපරේට් ට්‍රේනර්. නිශ්චිත අරමුණ. ඔබට ලීඩර් කෙනෙක් වෙලා වෙන්න ඕනේ කවුද? නැත්නම් අවශ්‍යතාවය මොකක්ද කියලා මෙතන ලියා ගන්න. ස්පෙસિෆික්. ඒ කියන්නේ නිශ්චිත කියන එක. නිශ්චිතවම මොකක්ද ඔබට වෙන්න ඕනේ? කෙරෙන්න ඕනේ මොකක්ද කියන එක ලියා ගන්න. මේක තුලින්. ඔක කාගේවත් කම්පෙයාර් කරන්න යන්න එපා. එකිනෙකාට වෙනස් ඕක. Tamanට තියෙන දේ නෙමෙයි අනිත් අයට තියෙන්නේ. හැමෝම වෙනස්. ඒක නිසා වෙනස් නිසා Tamanගේ දේ විතරක් ලියා ගන්න. වෙනස් දෙයක් ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේක මෙෂරබල්ද කියලා බලන්න ඕනේ. අපි මේ ගෝල් එකක් හැදුවට වැඩක් නැහැ මේක මැනිය යුතු වෙන්න ඕනේ. කොහොමද මේක මනින්නේ? දැන් මම වන්නේ how you know when you are there. ඔයාට ඕන තැනට දැන් මෙතන අපි එකක් කියන්නේ කවුද? ඩිරෙක්ටර්ද? ලීඩර් හරි ඩිරෙක්ටර් හරි මොනාම එතෙන්ට මේකෙන් කියන්නේ එතෙන්ට යන මාර්ගය මොකක්ද කියලා. ඒ කියන්නේ මෙෂරබල් වෙන්න ඕනේ. කොහොමද? මුලින්ම අපි නිකන් සාමාන්‍ය සේල්ස් ගත්තොත් ඇසිස්ටන්ට් ඊට පස්සේ එක්සිකියුටිව් ඊට පස්සේ මැනේජර් ඊට පස්සේ සීනියර් මැනේජර් ඊට පස්සේ ඩිරෙක්ටර් එහෙම යනවනේ අපි. අන්න ඒ වගේ එතෙන්ට යනකොට අපි යා යුතු මාර්ගය කොහොමද මේක දැනගන්නේ? දැන් මම මුලින් පොඩි ආයතනවල ට්‍රේනින් කරනවා. මම මගේ උදාහරණ කිව්වා මම හදා ගන්න ඕන ඔයාලට. පොඩි ආයතන ඊට පස්සේ කම්පැනිස් වලට ටිකට කරනවා. ඊට පස්සේ ලංකාවේ ලොකු කම්පැනිස් ඊට පස්සේ පුළුවන් නම් පිටරටට ගිහින් කරනවා. ඒ වගේ මේක ක්‍රමයක් හදාගන්න තමන් එතෙන්ට යන්නේ කොහොමද කියලා තමන් බලා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔබතුමිය දැන් ඉන්න කැටගරි සාමාන්‍ය මොන වගේ එකක්ද? ඒකක් තියෙනවද? රයිට් ඒක යන්න ඕන තරක් තියෙනවනේ. එතෙන්ට යන මාර්ගය බලා ගන්න. ඊළඟ ස්ටෙප් එක මොකද කියලා බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේක මට ඇදලා පෙන්නන්න විදියක් නැහැ. නමුත් මෙන්න මේක තියාගෙන ඇටේනබල්ද කියලා. මේ වැඩේ සාර්ථකද යන්න පුළුවන්ද කියලා තමයි බලා ගන්න ඕනේ. කොහොමද බලාගන්නේ? මේකට කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන් වලට සාරාංශයක් විසියේ ලියා ගන්න. බෑනක් නැද්ද? බෑ ප්‍රොබ්ලම් එක ගන්නේ. තව ඇඩිෂනල් වේදේ ගන්න. බෑනක් කරන් එන්න ඕනේ. යන හැමතැනම මතක තියාගන්න බෑනයි කොලේකින් තියාගන්න. අපිට හැමදේම ඔළුවේ මතක තියාගන්න බෑ. ඒක නිසා මොකක් හරි එකක් පොඩු තමයි ජොට් ඩවුන් කරගන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨ නැහැ ලොකුම දේ තමයි පොඩි ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ කම්පැනිස් වල වැඩ කරලා අපි කිව්වා හැමතිස්සෙම මේ මෙතන පොඩි පොකට් එකක් මේ පොඩි රයිටින් පෑඩ් එකක් පොඩි එකක් තියාගන්න මෙතන කියලා. මොකද මොකක්ද උණුගමල එක සටහන් කරගන්න. ඒක අමතක වෙනවා. ඒක නිසා තමයි අපි සටහන් කරගන්නේ. මෙන්න මේ KSM කියන එක දන්න කෙනෙක් අත උස්සන්න පොඩ්ඩක් බලන්න කවුරුද දන්නවනේ KSM කියන එකේ අර්ථය මොකක්ද කියලා. ඒක අතන ස්මාර්ට් වගේ එකක්ම තමයි. මොකක්ද මේ KSM කියන්නේ? And this right මොකක්ද මේකේ මේ K කියන්නේ knowledge අපිට මේකට යන්න පුළුවන්ද මේක attainableද මේ සඳහා අවශ්‍ය knowledge එක තියෙනවද මම හිතන්නේ උදේ සෙෂන් එකේ knowledge එක දෙන්න ඇති ඒ වගේ මේක පිළිබඳ knowledge එකක් තියෙනවනේ ඒ knowledge එක ඔබට ලැබෙන්න ඕනේ ඒ වගේම මෙන්න මේ ඒ අකුරෙන් කියන්නේ attitude එක attitude කියන්නේ මොකක්ද සිංහලෙන් අපි ආකල්ප අපිට හොඳ සුභවාදී ධනාත්මක ආකල්ප ඕනද නැද්ද සුඛවාදී ආකල්ප ඕනි. එතකොට මෙන්න මේ S එකෙන් කියන්නේ මොකද්ද? ස්කිල්ස් කියලා කියන්නේ. අපිට මේකට අවශ්‍ය මොනවද ඒකට කියන්නේ? කුසලතාවයන් වර්ධනය කරගන්න නිකන් ලැබෙන්නේ නැහැ ඒවා. කුසලතාවයන් වර්ධනය මේ වගේ ට්‍රේනින් සෙෂන් වලට ඇවිල්ලා ඒ වගේම වෙන ප්‍රොඩක්ට් ට්‍රේනින් වලින් මේ කුසලතාවයන් වර්ධනය කරගන්න ඕනේ. මේ තුනටම වඩා වැදගත් එකක් තියෙනවා M කියලා. මොකක්ද ඒක? මොකද? mindset කියන එක. හොඳ මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕන. හොඳ මයින්ඩ්සෙට් එකක් නැත්නම් මේ මොන තිබුණත් අපිට වැඩක් නැහැ. එහෙනම් මොනවද අපිට ඕන කියලා කියන්නේ මොකද්ද මේකට ඕන? knowledge, attitude, skills and mindset. ඊට පස්සේ බලන්න මේක රියලිස්ටික්ද කියලා. මේක ඇත්තටම කරන්න පුළුවන් වැඩක්ද කියලා. මේක කරන්න පුළුවන් වැඩක්ද? මේක රියලිස්ටික්ද? ගොඩක් අය හිතනවා සමහර දේවල් ඇත්තටම කරන්න බැරි දේවල් හිතනවා. දැන් අපි එක සැරේට හිතුවොත් මේ රටේ ප්‍රෙසිඩන්ට් වෙන්න කියලා අපිට වෙන්න බෑ. රියලිස්ටික් වෙන්න ඕනේ. රියලිස්ටික්ද කියලා බලන්න. එතකොට මේක රියලිස්ටික්ද කියලා යන්නේ තමයි deal with companies මම කියන්නේ deal with companies ඔයාලා නම් customers එක්ක deal වෙලා ඒ අවශ්‍ය සමාගම් එක්ක workshop කරලා මෙහෙම කරලා අපි අන්තිමට මොකද කරන්නේ අපේ target එකට යනවද නැද්ද? ඒ සියලුම දේ කරාට පසුව
අපි කරන්න ඕන දේ තමයි මෙන්න මේකට නිශ්චිත කාලයක් තියෙනවා. අපේ ගෝල් එකට නිශ්චිත කාලයක් ඕනද නැද්ද? දැන් ඔය ගෝල් එක එක්කෙනෙක් මට කියන්න පුළුවන්ද තමන්ගේ ගෝල් එක වෙනට කියන්න පුළුවන්ද? ගෝල් එක මොකක්ද කියලා? Senior manager. අන්න හරි. very good example. යා ඒ තුමිය මොකද තුමියගේ නම? හර්ෂණීට වෙන්න ඕන senior manager. හොඳ good proud of us. Yes. Senior manager තමයි හර්ෂණීට වෙන්න ඕනේ. හැබැයි මම අහන ප්‍රශ්නට හැමෝම හොඳට අහුම්කම් දෙන්න. හැමෝම අහුම්කම් දෙන්න. හර්ෂණී කවද්ද senior manager වෙන්නේ? ඔයගොල්ලෝ දෙන්න ඕනේ ඒක කවද්ද? This year. Sorry? This year, right. මෙන්න මේ මම මේ 2019 හැදුව එක. 2020 දී හර්ෂණී සීනියර් මැනේජර් කෙනෙක් වෙනවා කියන අදිෂ්ඨානය ඔළුවට යනවා. හැබැයි 2019 කවද්ද? මොන මාසෙද? ඒක ඔයාගේ මේ දෙන එක වෙන කතාවක්. ඔයාගොල්ලෝ කියන එක මම අහන්නේ. 2020 මොන මාසෙද? දෙසැම්බර්? right. එතකොට දවස් කවද්ද? ඒක තමයි ගෝල් එක හදන්නේ. දැන් මම මේක හදන්න ඕන ගෝල් එක හදනකොට 2020 දෙසැම්බර් 20 වෙනිදාට මම සීනියර් මැනේජර් කෙනෙක් වෙනවා කියලා මේ ගෝල් මේක ඔළුවට දාන්නේ. මොකද මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට යන්නේ මේක. මේක අපිට කියනවා යටිහිත කියලා එකක්. යටිහිතට ගොඩක් පික්චර්ස් යන්නේ. යටිහිත කියවන්නේ මොනවද ගොඩක්? රූප කියවන්නේ, පික්චර්ස් කියවන්නේ. මේ පික්චර්ස් කියවනකොට යටිහිතට ඔයා දැම්ම පික්චර් එක මොකද්ද? 2020 දෙසැම්බර් 20 මම සීනියර් මැනේජර් වෙනවා කියන එක. ඒක තමයි කියවන්නේ. ඒක නිසා මේක මේ මොන ගෝල් එක හැදුවත් අපිට අත්‍යවශ්‍යම දේ තමයි යම් කිසි කාල පරිච්ඡේදයක් මේකට යොදාගත යුතුයි. හරි ස්පෙસિෆික් දවසක් 2020 දෙසැම්බර් 20 හර්ෂණීගේ ගෝල් එක. බලමු අපි ඒක අචීව් කරනවද කියලා නේද? අනිවාර්යෙන් ඔයාලට අචීව් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෝල් එකක් හදාගත්තා. හැමෝම හදාගත්තද ගෝල් එකක්? මැඩම් ඔබතුමිය හදාගත්තද ගෝල් එකක්? කමක් නැහැ. දැන් බැලුණොත් පස්සේ හිතලා හදන්න මේ ස්මාර්ට් කියන ප්‍රින්සිපල් එකේ ඉන්ටර්නෙට් එකට යන්න. ස්මාර්ට් කියලා ගහන්න, ගෝල් සෙටින් කියලා ගහන්න. එතකොට ඕක ඒක බලන්න කොහොමද කරලා කියලා Tamanට ගෝල් එකක් හදලා පුළුවන් නම් ඕක මේ වගේ මේකට මොකද්ද ඕකට කියන්නේ? මට කියන්න මේකට අපි මොනවද කියන්නේ? මේ පික්චර්ස් වලට මොනවද කියන්නේ? අවුරුදු කියනවාට? හරිද? sorry. ඩයග්‍රෑම්ස් කියලා මේ මැඩම් කියනවා. තව විෂන් බෝඩ් එකක් කියලා කියනවා. හරි. මේ සියලුම දේ එක්කාසු කරලා ගත්තම අපි මේ අඳින එකට මේක සාරාංශ කරලා කැටි කරලා ගත්තම මේක තමයි මේ පික්චර් එක හැදුවම මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ටග් ගාලා යනවා. මේකට කියනවා අපි මයින්ඩ් මැපින් කියලා. මයින්ඩ් මැපින්. ඒ කියන්නේ චිත්ත රූපයක් මවන්නේ මේ. මයින්ඩ් මැපින් එක. මේක මැවුවට පස්සේ මේක අපේ ඔළුවට යනවා. ඒක නිසා තමයි මේක හදන්නේ. මේක නියමිත නම් හදලා ඔබතුමිය හර්ෂණී ගෙදර නිතරම අල්මාරිය ළඟට ගිහිල්ලා බලනවනේ. ගෙදර ගහන්න මේක. ඒකනේ යා හදලා දෙන්නේ මට ඉස්සෙල්ලා. ඒකයි මම යා කන්දාල කියනකොට දෙන්නා මට. අන්න ඒ වගේ ගහගන්න විෂන් බෝඩ් එකක් හදලා ගහගන්න. අපි කියන විෂන් බෝඩ් කියලා. ඒක තමයි හම්බ වචනේ. විෂන් බෝඩ් එකක් හදලා ගහගන්න. එතකොට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ඒකම අනිත් පැත්ත කරලා යන්න තව පොඩි එක්සර්සයිස් එකක් තියෙනවා. දැන් අපි ඕලියකරණය කියන්නේ මොකක්ද? අපි කියන ග්ලෝබල් විලේජ් කියලා. දැන් ඔක්කොම කනෙක්ටඩ් නේද? ඇමරිකාව මෙහෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. උදේ ඉඳලා ඔක්කොම අපි කනෙක්ටඩ්. මේ ගෝලීයකරණය තියෙනවා. ඊට පස්සේ ඩෙමොක්‍රසි and ලෝකවිච් කියන්නේ මොකද්ද? ඩෙමොක්‍රසි කියන්නේ මොකද්ද? මොකද්ද ඩෙමොක්‍රසි කියන්නේ? ජන විකාශනය. ජන විකාශනය සහ මේ ලෝකවිච් කියන්නේ දීර්ඝායුෂ. මිනිසුන්ගේ ජන විකාශනය සහ දීර්ඝායුෂ. දීර්ඝායුෂ වැඩි වෙලාද නැද්ද මිනිසුන්ගේ? දැන් පොඩි ප්ලේන් එක කරනවා නම් වැඩිම කැටගරි එක මොකද්ද? වයස වැඩිම අය මොන වගේ වයසයි ඇද ගන්නේ? පොඩි ප්ලේන් 60+. sorry 60+ අය ගන්නවා නේද? ඒ වගේම 70+ 80+ ගන්නවද? මේක දීර්ඝායුෂත් අපිට වැදගත් වෙනවා. අපේ කස්ටමර්ස් අපි කියනවා LTV කියලා. ලයිෆ් ටයිම් වැලියු කියලා එකක් තියෙනවා. LTV කියලා එකක්. මේ දීර්ඝායුෂ කියන එක දෙන්නේ වැදගත් වෙනවා අපිට. මේ කස්ටමර් අපිත් එක්ක මොන තරම් කාලයක් රඳා පවතිනවද කියන එක අපිට වැදගත් වෙනවා. ඒක නිසා මතක තියාගන්න ටෙක්නොලොජි එක වෙනස් වෙනවා, ග්ලෝබලයිසේෂන්, ඩෙමොක්‍රසි and ලෝකවිච් and සොසයිටි සමාජය වෙනස් වෙනවද නැද්ද? එදා තිබුණු සමාජයත් අද තියෙන්නේ නෑනේ. වෙනස්ම සමාජයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා පහ මතක තියාගන්න ලෝකේ මොනවා කතා කරද්දී අපි වෙනස් වෙන්නේ මේ කාරණා පහ. මේ කාරණා පහ වෙනස් වෙනකොට අපිට තියෙනවා අපි ගන්නවා මේ කාරණා පහ වෙනස් වෙන සාඩේ තරම් අපි බලනවා අපේ කස්ටමර් සෙග්මන්ට් මොනවද කියලා. ඒ සෙග්මන්ට් වල අපි ගන්නවනේ ඩෙමොක්‍රසි කියන එක. මොකක්ද මේ ඩෙමොක්‍රසි කියන්නේ අපි? ජන විකාශනය. මේ ජන විකාශනය කියන එක
අපි කියන segmentation කියලා අපි එක එක categories කරගෙන බෙදුවම අපේ customers-ලා මෙන්න මේක එකක් ගත්තොත් අපි මිනිසුන්ගේ වයස විතරක් ගත්තොත් අපි කොහොමද අපේ customer segment එක හොයාගන්නේ කියලා යන්නේ. ඔය උතන දීලා තියෙනවා මම මුලින්ම තියෙන්නේ මොකද්ද මොන වයසේද? මුලින්ම තියෙන්නේ 1945. ඒ කියනවා අපි බලන silent generation කියන නිහඬ જાතියක් අපි. කවුද අපේ වයස කොහොමද කියන්නේ? වැඩි හිටියන්. ඒගොල්ලෝ ගොඩක් මේ Oriflame වලට එයිද? ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වයස කීයද දැන්? ඔය කාලේ ඉපදුණා ඒකේ වයස. අවුරුදු 80යි. ඒගොල්ලෝ අපි ටාගට් කරලා වැඩක් තියනවද? ඒගොල්ලෝ ටාගට් කරලා වැඩක් නැහැ. ඒක නිසා තමයි අර 80-20 රූල් එක එන්නේ. අපි අනවශ්‍යයි ටාගට් කරන්න එපා. කොයි වෙලාවකවත් මේ සෙග්මන්ට් එක ටාගට් කරලා වැඩක් නැහැ. හැබැයි අපි මේක ගාන හදමු අපිට ඕන කට්ටිය හොයාගන්න. බලන්න 80 අය අවුරුදු 5ක් ගියාම කීයද? වයස? දැන් 80 වල ඉන්න අය 2025 දී කීයද වයස? බලන්න මේ මෙතන තියෙන මම අර දැන් නැත්තේ ඔයාලට මම හදපු එක පේන නිසා දැන් මේ නැත්තේ. දැන් මෙතන බලන්න මේ 2020 2025 දී අවුරුදු 81 ලා තියෙන වයස. 85යි. 2050 දී 2025 දී අවුරුදු 85 නම් 110යි. අන්න ඒ විදිහට ඔබ ෆිල් කරන්න ටක්කා. හරි. දැන් ඔබතුමියලා ඔක හැදුවා නම් මෙන්න මේ වගේ ගානක් දකි. බලන්න මේ වගේ ගානක්ද තියෙන්නේ කියලා. මේ වගේ ගානක්ද තියෙන්නේ. මේකෙන් දැන් අපිට මේ ගාන හදන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ගාන ඔක සිම්පල් ඇරිත්මැටික් ඔකට 5 10 එකතු කරලා හදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඒජ් වල ගත්තම මේකේ මොන සෙග්මන්ට් එකද අපිට විකුණන්න අවශ්‍ය වෙන්නේ කියලා කියන්න මට. මොන සෙග්මන්ට් එකද අපිට විකුණන්න අවශ්‍ය වෙන්නේ? මේ සයිලන්ට් ජෙනරේෂන් එකද බේබි බූමර්ස්ලාද Xද Yද Zද ඕ ඒ අතරින් මේ කට්ටිය කවුද අවශ්‍ය කියලා කියන්නේ? Y විතරද ඕන? මෙන්න මේ 20 අය අපිට ඕනද කියන්නේ? 35 50 70 ඕන වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ 55 40 25 50 65 එහෙනම් ඔය සෙග්මන්ට් එක අපිට ඕන නේද? මම 65ත් අයින් කරලා ගත්තේ ඔබ ඕන 65 highlight කරගන්න. ඔබ මතක තියාගන්න prospecting මේ. prospecting කියන එක. prospect කරනකොට මෙන්න මේ වයස් වල කාණ්ඩ වල ඉන්න අය තමයි prospect කරන්න ඕනේ. අපි අවුරුදු 110 කෙනාට කෝල් කරලා වැඩක් තියනවද? අර 80-20 rule එක. එයාට කෝල් කරා තා හොඳයි අද දවසේ බුදු සරණයි. මේ තාම මේක කියයි නේද? එච්චරයි. මෙන්න මේකට තමයි කතා කරන්න ඕනේ අපි. අපි මේ Facebook එක මේ කතා ලින්කින් ඔක්කොම කතා කරනවා කවුරු එක්කද? මේගොල්ලෝ ඒක අනිත් පැත්තට කතා කරලා වැඩක් තියනවද? වැඩක් තියෙනවා වෙන රිලේෂන්ෂිප් වලට මේ කරන වැඩක් නැහැ. මේක මේ කට්ටිය දෙන්නේ ඕනේ. හැබැයි ඔබතුමියලා මේ රිලේෂන්ෂිප් එක හොඳට ගෙනිච්චොත් මේගොල්ලෝ 2025 ඉන්නවද නැද්ද ඔබතුමියලාත් එක්ක? 2025 ඉන්න. මේ කට්ටිය 2025 ඉන්න පුළුවන්. හැබැයි මේ එක පැත්තක් විතර නේද? අවිතනුත් මේකට කට්ටිය එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. එතකොට ඔබතුමනේ මේ රිලේෂන්ෂිප් බිල්ඩ් කරාම ඔබතුමියලාට පුළුවන් මේක ලොකු බේස් එකක් හදාගන්න. නේ මේ බේස් එක මතනේ මම හිතන්නේ මේක ඩිපෙන්ඩ් වෙන්නේ number of customers ලා ඉන්න තරමටනේ network එක මොකද යන්නේ. මේක හදාගෙන මේගොල්ලොත් එක්ක දිගටම යන්න පුළුවන්. ඔක highlight කරගන්න. highlight කරගෙන ඔබ කරන්න ඕන දේ තමයි තමන්ගේ දැන් ඔන්න segment එක හොයාගත්තා. හොයාගත්තද නැද්ද? වයස සාමාන්‍යයෙන් 20 ඉඳලා 65 විතර වෙනවා segment එකනේ. ඒ segment එක හොයාගන්න. ඒ segment එකට කරන්න ඕනේ මොකද්ද ඔබ? Oriflame විකුණනවද මොකද්ද කරන්නේ? අපේ ළඟ Oriflame කියන ගන්න කියනවද? එහෙමද කියන්නේ? එහෙනම් මොකද කියන්නේ? කරන්නේ සාමාන්‍යයෙන් ඉතිරි කතා කරගෙන පස්සේ එයාගේ එයා ගන්න ප්‍රොෆයිල් එක ඔයාස් මොකද මොකද ඒක කියලා තමයි මම බාන්ඩ් ඔබට මෙන්න මේක මැෂින් එක කරා මම ගෝල්ඩ් ශ්‍රී ලංකා නම්බර් 9 රෑන්ක් එක දෙවෙනි දවස් දෙවෙනි කවුද කියන්නේ මම ගෝල්ඩ් කන්සල්ටන්ට් ඩිරෙක්ටර් අන්න වෙනස දැක්ක නේද වෙනස ඒක තමයි වෙනස අපි කතා කරන්නේ මේක සිම්පල් ඔබතුමීට මේක වෙන්න බැරිද පුළුවන් අපි හැමෝටම පුළුවන් අපිට ඕන මොකද්ද අපිට සෙන කම්පියුටර් එකෙන් මේ පොඩි වැඩි කරගන්න පුළුවන් නම් මෙතන යන්න බැරිද පුළුවන් එහෙනම් මතක තියාගන්න අපි ඔරිෆ්ලේම් විකුණනව නෙවෙයි තුමිය කිව්වා වගේ අපි මොකද කරන්න ඕනේ මිනිස්සුන්ගේ මනසට දෙන්න ඕන මොකද්ද ප්‍රොඩක්ට් තමයි විකුණන්නේ නේද නැහැ නේද ළඟ විකුණන්නේ ප්‍රොඩක්ට් විකුණන්නේ හැබැයි අපි දෙන්නේ මොකද්ද කියන්න කවුරු හරි මට කියන්නේ එයාගේ රෙකග්නිෂන් ඔව් එයාට රෙකග්නිෂන් එකක් දෙනවා ඒ ඔක්කොම කරලා අපි දෙන්න ඕනේ මෙන්න මේක තමයි දෙන්න ඕනේ මොකද්ද
සේල්ස් කරන උදවිය මේක තමයි කරන්න ඕන. ප්‍රොඩක්ට් එක ඔරිප්ලේන් වෙන්න පුළුවන්. වෙන කොස්මැටික් එකක් ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේක තමයි කරන්නේ. මොකද කරන්නේ කියවන්න බලන්න මේක. Your number one task as a sales person is to build an idea. What is this idea? මොකක්ද මේ idea එක? අන්න හරි. මොකද්ද මේ දෙන අදහස? නිකන් කියන්න දෙන අදහස. අපේ ළඟ මේ ස්කිල් මොකක් හරි තියෙනවා ඒක දාන්න කියන එක නෙමෙයි. අපි දෙන්න ඕනේ ඔබ මේක පාවිච්චි කරොත් ඔබේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ කියන්නේ. ඔව් ස්කිල් එක මොකක් හරි වෙනවා. ඒක වෙනවා කියලා කියන්න ඕනද නැද්ද? අයිඩියා එක දෙන්නේ. අපිට ගිහින් ඕනම කෙනෙකුට මෙන්න මේ ටියුබ් එක දෙන්න පුළුවන් මේක ගන්න කියලා. වැඩක් වෙනවද? නෑ මේක ප්‍රතිඵලය තමයි. අපි කියන බෙනිෆිට් නෙවෙයි. බෙනිෆිට් තමයි මිනිස්සුන්ට කතා කරන්න ඕනේ. ෆීචර්ස් නෙවෙයි. ෆීචර්ස් කතා කරන්න වැඩක් නෑ. අපිට ෆීචර්ස් නෙවෙයි බලන්න. අපේ ගේ මෙහෙම තියෙනවා පෙට්‍රෝල් ගින්න නෑ. ඒව නෑ මොකුත් නෑ. එහෙම කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අපිට ඕනේ මෙන්න මේක වෙනවා කියන එක. මොකද්ද වෙන්න ඕනේ? මේ අයිඩියා එක. ඔබට මේක පාවිච්චි කරොත් ඔබට මෙන්න මේ දඬ යන්න පුළුවන් බැරිද? මේ වගේ ලස්සන වෙන්න පුළුවන්. මේ වගේ ලස්සන වෙන්න පුළුවන්. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හරිද? ඒක තමයි මොකද ගොඩනගන්න ඕනේ නේද? මනස මේක තියෙන්නේ. මනසට දෙන්න ඕනේ. මොකක්ද දෙන්න ඕනේ? අයිඩියා එක. මතක තියාගන්න සේල්ස් කරන දේ විතරම කතා කරන අයිඩියා එක. ගොඩක් අය කැමති නැහැ මේ ප්‍රොඩක්ට් එකේ ඉන්න මෙන්න ෆීචර්ස් කියලා. මේක වෙන දේ තමයි ඒගොල්ලන්ට කියන්න ඕනේ. මේක වෙන දේ නිතරම ඒගොල්ලන්ට කියලා ඒගොල්ලෝ දැනුවත් කරන්න. එතනදී මතක තියාගන්න ඔබ අලවිකාරණියන් විදියට යම් කිසි සාර්ථකත්වයක් ලබන්න නම් බලපාන ඉතාම වැදගත් කරුණක් තියෙනවා. මෙන්න මේ කරුණ. මොකක්ද කියවන්නේ? මොකද්ද මේ කියන්නේ? අපේ රිලේෂන්ෂිප් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි අවුරුදු 20 ගණන් වල ඉන්නකොට දැන් මේ 20 ගණන් වල හරි. ඉන්නකොට අපේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ කවුරු හරි එක මොකේද? ෆස්ට් එක. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඒක කොච්චර කාලයක් රඳාපවතිනවද ජීවිතේ? ජීවිතේ කොච්චර කාලයක් රඳාපවතිනවද? අවසාන වෙනකම්ම ගොඩාක් වෙලාවට ඒක තියෙනව නේද? අවසාන වෙනකම්ම අපේ රටේ කල්චර් එකක් ගමන් වල මේ රිලේෂන්ෂිප් එක තියෙනවද වැඩ? තියෙනවා. ඒ කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි වැදගත් වෙන්නේ. ඔබ යම් කිසි ගනුදෙනු කරුවෙක් ළඟට යනකොට ඔබ අඳින විදිය, ඔබ පළඳින විදිය, ඔබ හැසිරෙන විදිය, ඔබ කතා කරන විදිය සියලුම දේ යාට වැදගත්. පළවෙනි දවසේ තමයි හොඳම ඉම්ප්‍රෙෂන් එක දෙන්න ඕනේ. ඒක තමයි 80ක කාලයක් රඳා පවතින්නේ. පස්සේ ඔබ පොඩි වැඩක් කරත් එයා ඉතර ගණන් ගන්න නැහැ. මොකද මුනේ සර්විස් එක හොඳයි. එයා ආපු විදිය හොඳයි. එයා hina වුණා හොඳට කතා කරා. ඒක නිසා මට මේ කස්ටමර්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එයාගෙම මම ගන්නවා. මගේ ඒජන්ට්ගෙන් මම ගන්නවා. මොකද හේතුව? ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. මතක තියාගන්න මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හැමෝම තමන්ගේ පළවෙනි කස්ටමර් එක හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් තියාගන්න ඕනේ. ඒක නැතිනම් මොනතරම් උත්සාහ කරත් අපිට විකුණන්න බෑ. ගොඩක් වෙලාවට අර 80-20 රූල් එකේ තියෙන එක. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ නැහැ. මොනතරම් උත්සාහ කරත් විකුණන්න බෑ. ඒක නිසා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අපේ රිලේෂන්ෂිප් වල නගනකොට ඔක හොඳටම කරනවා. නේද? ඒ වගේ මතක තියාගන්න කස්ටමර්ත් එක්ක රිලේෂන්ෂිප් එක වල නගනකොට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වැදගත් වෙනවා. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකට වැදගත් වගේම ඒක කරන ක්‍රම කීපයක් තියෙනවා. මට කියන්න දැන් ඔබතුමියලා තමන්ගේ කස්ටමර්ස්ලා හම්බෙන්න යනකොට අදින බලන විදිය මොන වගේද? සමහර ප්‍රොෆෙෂනල්ද, කැෂුවල්ද, සාමාන්‍ය ඕන විදිහකට ඇඳලා බැලලා යනවද? සාමාන්‍යයෙන් එහෙම නිශ්චිත දෙයක් නැහැ. නමුත් යම්කිසි පිළිවෙලකට ඇඳලා යන්න ඕනේ නේද? සමහර අය කොණ්ඩේ කඩාගෙන ස්ලික් චුප් මැනේජර් එක විදියට මෙහෙම ඇඳලා එහෙම නෙවෙයි ලස්සනට යන්න ඕනේ. කස්ටමර් ඉස්සලා සේල්ස් කරන අය ලස්සනටම ඉන්න ඕනේ. ඒගොල්ලන්ගේ සේල්ස් පළවෙනි කතාවෙම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඇති වෙනවද නැද්ද? දැක්ක ගමන. මේක ඒකට කියන්න ඕනේ මට මේ මුළු ඔඩෙල් එකේදී ඔක්කොම රෙදි ගනනලා මම ගෙදර තියාගන්නවා කියන අදහසක් නෙවෙයි. එකක් දෙකක් තුනක් ඇති. ඒ තුන ලස්සනට නීට් එකට අර මිස්සල ඇඳලා ඉන්නද? ඒ වගේ ලස්සනට නීට් එකට ඇඳලා කස්ටමර් හම්බෙන්න යන්න ඕනේ. ඔය ගොඩක් අය අපේ රටේ මේ පොස් මම හිතන්නේ මේ විදිහට අඳිනවා නේ කෝට් එකක් වගේ දාලා ඒක හරි ලස්සනයි. ඒක ගොඩක්ම වැදගත්. ඒක නිසා මේක දිහා බලන්න මේ US වල නම් මෙන්න මෙහෙම වැඩ කරන්න පුළුවන් ගිහිල්ලා. මෙහෙම පුළුවන්ද? මෙහෙ ගියොත් විකුණන්න බැරි වෙනවා. මතක තියාගන්න. මෙන්න මේ විදිය හොඳ නැද්ද? මම දන්නේ නැහැ ඔබතුමියලාගේ අදහස. මේක මගේ ජෙනරල් අයිඩියා එක. මේ අපේ රටේ වගේ මේ රටවල් වල හොඳ මේ යම් කිසි පිළිවෙලකට පැලඳුම් අඳින්න ඕනේ. මේකේ self image එක කියන එකත් වැඩි වෙනවා. ඔව් self image පුද්ගලික පෙනුම.
ගොඩාක් වැදගත් වෙනවා. මතක තියාගන්න අපි අඳින පැළඳින විදිය අනුව බිස්නස් එක වෙනවා. ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. හැමෝම ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. ඒක නිසා මතක තියාගන්න මේ විදියට කස්ටමර්ස්ලා හම් වෙන්න යන්න එපා. ඩාන්සින් වලට ගියට කමක් නැහැ. මේ විදියට යන්න බලන්න. හොඳයි. ඒ වගේම අපි මෙන්න මේක මතක තියාගන්න. මොකද ඒකත් පොඩ්ඩක් කියවන්න මිස්ටක් ගාලා. ඇත්තද කතාව? sorry body language. ඇත්තද මේ කතාව? අපි කස්ටමර් ඉස්සරහා ගොඩක් වෙලාවට ගිහිල්ලා එහෙම කියනකොට මේ කල්ලක ගමම තේරෙනවා මෙයා බොරු තමයි කරන්නේ කියලා. මේ body language එක හරියටම වැදගත් වෙනවා බිස්නස් එකක් කරන්න. බලන්න body language එක ඔන්න බලන්න අපි මේ කතා කරන දේ. මම උනත් මේ ප්‍රසන්ටේෂන් එකක් කරනකොට මම කියන වචන එච්චර ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. ඇල්බර්ට් මැරබියම් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. මේ ප්‍රොෆෙසර් තමයි මේක දීලා දෙන්නේ මේක ලෝකෙම පිළිගත්ත සාධකයක්. මේකේ 55% මොකද්ද මේ? body language එක. අපි ඕනම කමියුනිකේෂන් එකකදී මොකද්ද වෙන්නේ? body language එක. අපිට කතා නොකරම රඟපාලා පෙන්නන්න බැරිද? පුළුවන්. හැබැයි මෙන්න මේකත් වැදගත් වෙනවා අපිට මේ tone and voice කියන එක. අපි අනිත් විශේෂම කස්ටමර් කම්ප්ලේන්ට් වලදී මේක වැදගත් වෙනවා. tone and voice කියන එක අපි කතා කරන උච්චාරණය කරන ප්‍රමාණයට අනුව තමයි අපිට එයාගෙන් රෙස්පොන්ඩ් එක එන්නේ. ඒ වගේම මතක තියාගන්න වර්ඩ් වලින් 107යි. එහෙනම් 93ක් මොනවද තියෙන්නේ? body language. තමන්ගේ body language. ඒක නිසා විතර මතක තියාගන්න රිලේෂන්ෂිප් බිල්ඩ් කරනකොට body language එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපිට හොඳම first impression එකක් ගන්න පුළුවන් මොකද්ද? මුලින්ම කස්ටමර් එක්ක හිනාමු. ඒක හොඳටම ඇති. මොකද කරන්න ඕනේ අපි? මම ඉතරම සිනහව ගන්නවා. ඒක නෙමෙයි. මට බිස්නස් මගේ ප්‍රතිරූපය ඉහළ යනවා කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. එයාගේ විශ්වාසය හිනා වෙලා තමයි බිස්නස් කියන්නේ. හැමෝමත් එක ලේඩිස්ලම හරියට බිස්නස් දෙනවා යා. ඔව්. එයා ගොඩාක් හිනා වෙනවා. එයා නළුවෙක්. දැකලා ඇති. අති විශිෂ්ටයි සර් කියන්නේ යාට. දැකලා ඇති මම කියන්නේ මගේ යාළුවෙක්. මෙයාට හොඳට බිස්නස් කරනවා. ගොඩක්ම බිස්නස් කරන්නේ ලේඩිස්ලා. මොකද මෙයා හොඳට hina වෙනවා. හොඳට hina වෙනවා. ඔය කියන තමයි hina වෙන්නේ. ඉතින් ඔබ එන කරන්න ඕන මොකද? කස්ටමර් ඉදිරියේ hina වෙන්න ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම hina වෙන්න. අනිවාර්යයෙන්ම ඒක සමහර මතයක් වෙන hina වුණොත් වෙන ප්‍රශ්න එහෙම නැහැ. ප්‍රොෆෙෂනල් අපි ප්‍රොෆෙෂනල් සේල්ස් කරන්නේ. hina වෙන්න. විතරම කස්ටමර් එක hina හොඳට hina වෙන්න. ඒක වැටි ප්‍රෙසන්ටේෂන් එක ඇති කරන්න. right. ඒ වගේම අපි මෙන්න මේක මතක තියාගන්න. ඒ වගේම තමන්ට positive thoughts ධනවාදී ආකල්ප ධනාත්මක ආකල්ප අත්‍යවශ්‍යයි. මේක කියන රිසර්ච් වලින් 100% powerful than negative thoughts. ඇත්තද නැද්ද? ඍණාත්මක ආකල්ප වලට වඩා ධනාත්මක ආකල්ප 100% powerful. ඇත්තද නැද්ද මේක? අනිවාර්යයෙන්ම powerful හිතලා බලන්න ඔබ කරන sale process එකේ මේක තියෙනවද නැද්ද කියලා. සමහර අය උදේට නැගිටිනකොටම upset එකේ නැගිටින්නේ. හැබැයි බිමට වැටිලා මේව කඩාගෙන දවසම මේ විදිහට නෙමෙයි යන්නේ. එහෙමයි යන්නේ. එහෙම යන්න එපා. මෙන්න එයාට වෙන දේ බලන්න. The whole day goes like that. මුළු දවසම යන්නේ එහෙමයි. මොකද උනේ? එයා නැගිටින්න අද දවස අයියෝ මම කාලකන්ණි දවසක් ජනේලෙන් බැලුවම එයා පැත්ත කඩුවලයි මෙමයි ප්‍රශ්න කියාගෙන මොකද දවස මේ විදිහට තමයි යන්නේ. හැබැයි බලන්න එයාම වෙනස් වුණු විදිය. If you start out having a good day and you're in that particular happy feeling, as long as you don't allow something to change your mood, you're going to continue to attract, by the law of attraction, more situations, circumstances, people that sustain that happy feeling. එයාට කොහොමද උනේ? ධනාත්මක ආකල්ප වලින් එයාට දවසේ ඉතාමත් නොසිදු දේවල් හම්බුනාද නැද්ද? එහෙනම් අපි හැමෝම ධනාත්මක ආකල්ප වර්ධනය කරගත යුතුද නැද්ද? අනිවාර්යයෙන්ම කරගත යුතුයි. මොකද ඍණාත්මක හිතලා වැඩක් නැහැනේ. ටූත් පේස්ට් එක නැත්තම් එකක් ගේන මිස මොනවාට දෙක විසි කරලා නේද? ඒක නිසා නිතරම ධනාත්මක ආකල්ප වලින් යන්න අනිවාර්යයෙන්ම හෙට දවසේ ඔබතුමියලට අනිවාර්යෙන්ම අලුත් සේල් එකක් එනවා. අනිවාර්යයෙන්මයි ධනාත්මක ආකල්ප වලින් යන්න. දැන් අපි බලමු පොඩක් ප්‍රොස්පෙක්ට් and සස්පෙක්ට් ලයින් කවුද කියලා. අනාගත ගනුදෙනුකරුවන් හොයාගන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් ටච් කරමු. අනාගත ගනුදෙනුකරුවන් කියන්නේ කවුද? ප්‍රොස්පෙක්ට් කියන්නේ අපි කවුද?
ගොඩක් වෙලාවට ප්‍රොස්පෙක්ටිං කරනව නේද? ප්‍රොස්පෙක්ටිං කියන්නේ කවුද? ඇත්තටම ප්‍රොස්පෙක්ටිං කියන්නේ අපිට කස්ටමර් කෙනෙක් විය හැකි සම්භාවිතාව ඉහළ කෙනා නේද? එහෙමද නැද්ද? එහෙමනේ. ඒක සම්භාවිතාව ඉගෙනගෙන දෙනවනේ අපි. මේක වෙන්න පුළුවන් හැකියාව වැඩිම කෙනා තමයි ප්‍රොස්පෙක්ට් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රොස්පෙක්ට් හොයනකොට මතක තියාගන්න විශේෂයෙන්ම අපේ මෙන්න මේ කමියුනිකේෂන් එක වැදගත් වෙනවා. මොකක්ද මේ සංනිවේදනය කියන්නේ සාමාන්‍යයෙන්? අහලා තියෙනවනේ මේ සංනිවේදනය කියන්නේ මෙන්න මේ සංනිවේදනය කියනවා මේකට කලාවක් කියලා. සංනිවේදනයේ කලාවක්. හැබැයි ඵලදායී සංනිවේදනය යනු කුසලතාව. මොකක්ද මේ දෙක අතර වෙනස? මොකක්ද මේ අතර වෙනස? මොකක්ද මේ සංනිවේදනය කරන්නේ අපි? අවසාන වශයෙන් අපිට ප්‍රතිඵලයක් ලබා ගැනීම. අන්න ඒක ලබා ගැනීමට කුසලතාවයේ තිබීම තමයි සංනිවේදනය කියලා කියන්නේ. එතෙන්දි මතක තියාගන්න නිතරම ඔබේ ගනුදෙනු කරුවන්ට ප්‍රොස්පෙක්ට් කියන එකේ පොඩ්ඩක් මතක තියාගන්න ප්‍රොස්පෙක්ට් වෙන්න පුළුවන්. ඔය කාඩ් එකේ තියෙන නම ප්‍රොස්පෙක්ට් වෙන්න පුළුවන්. ඒක අපි කතා කරලා කස්ටමර් කෙනෙක් කියන්නේ බවට පරිවර්තනය කර ගැනීමට අපිට හැකියාව තියෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම විකුණුම් කරුවන් විදියට කාර්මිකයන් විදියට හැකියාව ගොඩනගාගන්න යුතුයි. ඒක නිසා මතක තියාගන්න ඔබේ කස්ටමර්ස්ලට ගොඩක් වෙලාවට සර් මැඩම් නැත්නම් මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරා මැඩම් මේ වචන පාවිච්චි කරන්න. ඔයාට මේක ඕනද? ඔයාට ඕනේ ස්කින් වලට හරියන එකක්ද? එහෙම නැත්නම් ඔළුවට හරියන එකක්ද? එහෙම නෙවෙයි කතා මැඩම් සර්. මේ වචන සේල්ස් ගනුදෙනු කරුවන් වලගේ වොකැබුලරි එකේ තියෙනවා විතරම. සේල්ස් කරන අයගේ මේ කට ඇතුලේ ඔක තියෙනවා. සර් මැඩම් කියන එක පාවිච්චි කරනවා. මම හැමදාම මගේ අවුරුදු 25කට වඩා මම ආයතන වල වැඩ කරලා තියෙනවා. හැම වෙලාවෙම සර් මැඩම් ඔබතුමියට මොනවද ඕනේ? ඔබතුමියට ගන්නෙ මොනවද? මැඩම්ට මොනවද? සර්ට මොනවද? ඒ වගේම නම කියලා කතා කරනවා. මිස්ටර් පෙරේරා කොහොමද? ආයු ඉතින් හිටලා කෝල් එකක් දෙනවා. නම කොහොමද මේ දැන් මේ දවස්වල තත්ත්වය? ටීම් ටික ඉවරයි. අලුත් ටීම් ඇවිල්ලා තියෙනවා. ගන්න පුළුවන්. ඒක කියන්නේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා අර්ථ ගන්න කාර්යය තමයි අපි දකින්න කෙනාට මේක විකුණන්න වෙනවා. හරියනවද? දකින්න කෙනාට විකුණන්න හරියනවද? මේක අවශ්‍යතාවයෙන් තියෙන කෙනාට විකුණන්න ඕනේ. හැබැයි අවශ්‍යතාවයෙන් තියෙන කෙනාගේ මෙන්න මේ කාරණා දෙක සම්පූර්ණ වෙන්න ඕනේ. මොකද මේ කාරණා දෙක? මොකක්ද කියන්නේ? එයාට මුල්මේ හැකියාවක් නැත්තම් මේක අපි වැඩක් තියනවද විකුණන්න එයාට try කරලා. දැන් උදාහරණයක් විදිහට අවුරුදු 18ට වඩා අඩු අය. දැන් සල්ලි තියනවද? අම්මලගෙන් තාත්තලගෙන් මොන ක්‍රීම් එක ගන්නවද අම්මලගෙන් තාත්තලගෙන් තමයි සල්ලි ඉල්ලන්න ඕනි. ඉතින් ඒක නිසා ඒගොල්ලන් නෙමෙයි එහෙනම් එතෙන් ටෙලිෆෝන් එයාට විතරම ඔබ කතා කරන ඉතින් කාටද? අම්මට හෝ තාත්තට කතා කරන්න ඕනි. ෆයිනෑන්ෂල් කේපබිලිටි එක බලන්න. ඒ වගේම authority to take decision. ඒ කියන්නේ තීරණ ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අපි පොඩි කට්ටිය එකතු කරලා පොඩි වර්ක්ෂොප් එකක් වගේ කරලා ඉස්කෝලේ 12 13 ඉන්න ගෑනු ළමයි ටිකක් එකතු කරලා වර්ක්ෂොප් එකක් කරලා ඇති වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි වැඩ කරන ආයතනයකට ගිහිල්ලා ආයතනයේ ඉන්න සේවක සේවිකාවන් එකතු කරලා එකක් කරොත් 10 දෙනෙක් හරි එකකින් ගනි. අර ගොල්ලන්ට ගන්න authority එකක් නැහැ. financial capability එකකුත් නැහැ. එතකොට ඒ දෙක විතරම මතක තියාගන්න. මේ කතාව හිටිය ක්‍රිස් ගාර්ඩන් කියලා ඇමරිකාවේ තාමත් පහත් පත්යක ඉපදිලා කිසිම ආශාවක් නැති මිනිස්සෙක් හිටියා. එයාගේ උත්සාහයෙන් එයා නැගී සිටලා එහි තාමත් හොඳ දගලක ඉන්නවා බවනක් නෙමෙයි අපිට කියවන්න පොත්පත්වල ලියපු කෙනෙක් ක්‍රිස් ගාර්ඩන් කියලා. ක්‍රිස් ගාර්ඩන් එයා මෙලොවට විල් ස්මිත් තමයි රඟපාන්නේ. එයා රඟපෑවට අරගෙන චරිත තමයි රඟපාන්නේ. මොකද්ද මෙයා කරේ? මෙයා කෝල් එකක් දුන්නා. බලන්න එයාගේ සාකච්ඡාව. ආපහු ඉස්සරහ බලන්න සාකච්ඡාව. Prospecting කරන විදිය හැමෝම පොඩ්ඩක් බලන්න. Mr. Ribbon. Hello, sir. My name is Chris Gardner. I'm calling from Dean Witter. Yeah, Chris. Yes, Mr. Ribbon. I would love to have the opportunity to sit with you to discuss some of our products, and I'm certain that I could be of some assistance to you. Can you be here in 20 minutes? 20 minutes, absolutely. Just had someone cancel. Come now. Give me 2 minutes before the 49ers. Monday Night Football, buddy. Yes, sir. Thank you very much. See you soon. Bye-bye. එයාගේ සාකච්ඡාව තුළ විනාඩි කීයකින්ද එන්න කිව්වේ? විනාඩි 20කින්. දැන් ඔබට යම් කිසි කස්ටමර් කෙනෙක් විනාඩි 20කින් එන්න කිව්වොත් යනවද නැද්ද? මම දැකලා නැහැ එහෙම යන කෙනෙක් මේ ලංකාවේ. ඇයි හේතුව? අපිට වෙන ප්‍රශ්න. බලන්න එයා මොනතරම් උත්සාහ කරාද විනාඩි 20න් එයා ළඟට යන්න. එයාගේ ළඟට විනාඩි 20න් යන්න. මොකද විනාඩි 20කින් එයාට එන්න කිව්වේ. මොකද මිනිස්සුන්ට කාලය වැදගත් නැද්ද? ඒ කියන්නේ සාර්ථක වෙන මිනිස්සුන්ට කාලය වැදගත්.
ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් ඕන. විනාඩි 20ම යන්න ඕන. ඔබතුමියලාට කවුරු හරි අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් එයා තව කවුරුවත් යවන්න එපා මට යන්න බෑ කියලා. ඔබතුමියම යන්න. යන්න හැබැයි වෙලාවට යන්න. විනාඩි 20ෙන් බැලුවා ඒ වෙලාවට යනකොට විනාඩි 20ෙන් බෑ. මට එන්න පුළුවන් පැයකින් තමයි එන්න පුළුවන්. එහෙම කමියුනිකේට් කරන්න. කළා යාව හම්බ වෙන්න. මොකද රිලේෂන්ෂිප් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔකට කියනවා ගොඩක් කස්ටමර්ස්ලා අපේ ළඟ තියෙන්නේ අපිව විශ්වාස කළා. ට්‍රස්ට් කළා. ඒ ට්‍රස්ට් කරන්න හේතුව. පුළුවන් නම් කියන්න මට ඒ ට්‍රස්ට් කරන්න හේතුව. ඔබ දන්නවයි. මොකද අපිව විශ්වාස කරන්න හේතුව. ප්‍රොඩක්ට් එක ගන්නකොට අපිව විශ්වාස කරන්නේ ඇයි? මොකද මට? අපි කියන දේ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නේ. එයාට ප්‍රොඩක්ට් එක ගන්නකොට රිස්ක් එකක් තියෙනවද නැද්ද? රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා. මෙයාගේ සල්ලි විඳන් කරලා මේ ගන්න මේක ගන්නගේ ප්‍රයෝජනයක් වෙනවද නැද්ද කියලා රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් තියෙන නිසා තමයි අපි එයාව අපි ට්‍රස්ට් කරන්නේ. මොකද අපේ සර්විස් එක හොඳයි. අපි මේ ඉස්සෙල්ලා කරලා තියෙන ට්‍රාන්සැක්ෂන් හොඳයි. මේ ඔක්කොම ට්‍රාන්සැක්ෂන් හොඳ නිසා අපි එයාව අපිව විශ්වාස කරනවා. විශ්වාස කරන්නේ රිස්ක් එකක් තියෙන නිසා. ඒ නිසා නිතරම මතක තියාගන්න ඔබ යම් කිසි වෙලාවක් දුන්නොත් ඒ වෙලාවටම කස්ටමර් හම්බ වෙනවා. ගොඩක් සේල්ස් කරන අය අසාර්ථක වෙලා තියෙන්නේ කෝල් එක දුන්නාම ආපහු ලියාගන්නෙත් නැහැ කොහෙවත් මතකත් නැහැ. ආයි කෝල් කරන මට එන්න කිව්වනේ. මම දුන්නා යන්නේ. කොහොම දෙයක් තමයි වෙන්නේ. ඒ නිසා නිතරම මතක තියාගන්න වෙලාවට වැඩ කරන්න. ඒ වගේම තවත් වැදගත් සාධකයක් තියෙනවා. මේක රිසර්ච් ෆයින්ඩින් අපි කස්ටමර්ස්ලට කෝල් කරනවා. ගොඩාක් අය කෝල් කරනවා. කෝල් කරලා අන්තිමට ට්‍රාන්සැක්ෂන් එක කරලා ඉවර කරනවා යතුස්සා. ට්‍රාන්සැක්ෂන් එක කොහොම හරි සාර්ථක කරගන්න යතුස්සා. 90ක් විතර 90ක් සාර්ථක කරගන්න පුළුවන් නම් පුළුවන්. very good. හරි. ගොඩක් අය කරන ප්‍රශ්න තමයි අපි කෝල් දෙනවා. පළවෙනි කෝල් එක දෙන්න. සර් කොහමද මැඩම් අවශ්‍යතාවය කතා කරන්නේ මැඩම් කොහෙද ගියේ? ගිසටේ කොහෙද හිටියේ? අපි අරුමේ කතා කරලා අවශ්‍ය දේ කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? සෙකන්ඩ් කෝල් එක දෙනවා. ඒකෙත් ඔය මොන හරි දෙයක් කතා කරනවා. ෆෝර්ත් කෝල් එකක් දෙනවා. තර්ඩ් එකක් දෙනවා. ෆෝර්ත් එකක් දෙනවා. ෆෝර්ත් එකක් දීලා අපි අවශ්‍ය දේ කතා කරෙත් නැහැ. අපිට සේල් එක ආවෙත් නැහැ. බලන්න මේ ටික එකතු කරාම 100ට කීයද? 94ක් තියෙනවා මෙතන. 94ක්ම අපි කරන්නේ මොකක්ද දන්නවද? හතරවෙනි කෝල් එකෙන් පස්සේ අපි යාට කතා කරන්නේ නැහැ. එහෙම වෙලා තියෙනව නේද? කෝල් තුනක් එකතු වුණා වැඩක් නැහැ. ආයෙ කතා කරලා වැඩක් නැහැ. එයා ගන්න කෙනෙක් මේ ආපේ තියා ගන්න. බොරු වෙන කෙනෙක් බලන එක හොඳයි. එහෙම හිතනව නේද? හැබැයි මතක තියාගන්න මේ රිසර්ච් ෆයින්ඩින් වලින් කියනවා හතරවෙනි කෝල් එකෙන් පස්සේ තමයි මැඩම් 160ක් සේල් වෙන්නේ. මොකද අපි කරන්නේ හතරවෙනි කෝල් එකෙන් පස්සේ 94ක්ම අතාරිනවද නැද්ද? අතාරිනවා. 94ක්ම අතාරිනවා. හැබැයි 160ක් සේල් වෙන්නේ මෙන්න මේ හතරවෙනි කෝල් එකෙන් පස්සේ. පස්වෙනි කෝල් එකක් දීලා බලන්න අනිවාර්යයෙන්. හරියට ඉතින් ඔය අරන් ඉන්නකෝ කියලා හරි කියනවා. එහෙම හරි කියනවා. මොකද 160ක් සේල් වෙන්නේ කොහොමද? හතරවෙනි කෝල් එකෙන් පස්සේ. හැබැයි 94ක්ම හතරවෙනි කෝල් එකේ අයින් වෙනවා. මතක තියාගන්න මේ රිසර්ච් කරලා මේව හොයාගෙන තියෙන්නේ. මේ රිසර්ච් කරලා දෙනා තමයි මේ යට දාලා තියෙන්නේ. ඒක නිසා මේක ජෙනරල්. මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් 160ක්ම අතහැරලා දාන්නේ හතරවෙනි කෝල් එකේ පස්සේ. ඒක නිසා මතක තියාගන්න හතරවෙනි කෝල් එකෙන් පස්සෙත් කතා කරන්න. කෝල් 10ක් ගත්තත් කමක් නැහැ සේල් එකක් ආවොත්. නේ? ඒක ෂිප් නේ ගාන කතාව ගන්න ෂිප්. right. එහෙනම් බලන්න මෙන්න මේව පාවිච්චි කරන්නේ කොහොමද කියලා ප්‍රොස්පෙක්ටිං වලදී. ඔක්කොම කිව්වා Facebook පාවිච්චි කරනවා කියලා නේ. මූණු පොත. Facebook පාරිභෝගිකයන් ලංකාවේ කීයක් ඉන්නවද? ලංකාවේ Facebook පාරිභෝගිකයන් Facebook පරිශීලනය කරන්න. නැත්නම් Facebook පාවිච්චි කරන්න කීයක් ඉන්නවද? sorry 6 million ඉන්නවා. ලංකාවේ ජනගහනය කීයද? ලංකාවේ ජනගහනය අතුසන වලගෙන ටක් ටක්ලි මට හරියට නෑ. ලංකාවේ ජනගහනය sorry 22 million. මිලියන 22ක් ලංකාවේ ජනගහනයක් ඉන්නවා. ලංකාවේ ජනගහනය මිලියන 22ක් ඉන්නවා. මිලියන 22 මිලියන 6ක්. ඒ කියන්නේ තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්. ආසන්නයි. තුනෙන් එකකට නෑ ආසන්න ප්‍රමාණයක් පාවිච්චි කරනවා Facebook. ඒකේ කොළඹ ප්‍රමාණය වැඩි. ඒක නිසා මේ Facebook පාවිච්චි කරන්න බිස්නස් වැඩි කරගන්න. LinkedIn පාවිච්චි කරන්න යතොත් ඒක ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් පාවිච්චි කරනවද? ඔව් ඔබට මේ පාවිච්චි කරනවා LinkedIn. ඒකත් හොඳයි. ඒකත් පාවිච්චි කරන්න. ඒකත් ප්‍රයෝජනවත් වෙන WhatsApp. ඒක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. නේ හැමෝම වගේ පාවිච්චි කරනවා. මේකම පාවිච්චි කරන්න තමන්ගේ බිස්නස් වර්ධනය කර ගැනීම සඳහා. ඒ වගේම ඉතා බල සම්පන්න රහසක් තියෙනවා. ඉතා බල සම්පන්න රහස තමයි මේක. මොකද්ද මේ බල සම්පන්න රහස? කියවන්න බලන්න.
මැරිඩ් අය ඉන්නේ ඔක්කොම මෙතන. අන්මැරිඩ් අයත් ඉන්නවා නේ. බොයිෆ්‍රෙන්ඩ් ඉන්නේ නැහැ. ඊට හරි ඒක වැඩක් නැහැ අපිට. අවශ්‍යම දේ කවුද පටන් ගත්තේ වැඩේ? මමද යාළුවා. එයානේ මුලින් ඇහුවානේ. ඇහුවද නැද්ද? ඇහුවා. අහපු නිසානේ මේක උනේ නැත්තම් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ආස් නිතරම අහන්න. කස්ටමර්ගෙන් අහන්න. මේක ඕනද කියලා අහන්න. ඇහුවේ නැත්තම් බෑ. You got to ask. Asking is in my opinion. මෙයා කවුද කියන්නේ මෙන්න මෙයා කියන්නේ. The world most powerful and neglected. Most powerful හැබැයි අතෑරලා දාන්න. Most powerful හැබැයි අතෑරලා දාන්න මොකද්ද? රහස. රහස මොකද්ද? අහන්න එක. ඕන දෙයක් අහන්න. ඕන නම් අහන්න. ඇහුවනේ? වගේ ඇහුවනේ? ඇහුවේ නැත්තම් දන්නේ නැහැනේ. ඇහුව නිසා නෑනේ. ඇහුව නැත්තම් දන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් අහන්න. සර් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඇවිත් තියෙනවා. මේක මේ අලුත් එකක්. මේක මේ වගේ ක්වොලිටිස් තියෙනවා. ඒක ඔබතුමියගේ මෙන්න මේ වගේ ෆීචර්ස් වර්ධනය කරන්න පුළුවන්. ඒක නිසා මේක අපිට අවස්ථාවක් දෙනවනේ පොඩි අපොයින්ට්මන්ට් එකක් දෙනවද එන්න කතා කරන්න. අහන්න. හැබැයි අපි අහන්න නැත්තේ ඇයි? අහන්න නැත්තේ මෙන්න මේ හේතුව නිසා. මොකද්ද මේ අහන්න නැති හේතුව? රිජෙක්ට් කරයි කියලා බයයි. රිජෙක්ට් කරයි කියලා බයයි අහන්න නැත්තේ ගොඩක් වෙලාවට. රිජෙක්ට් කරයි කියලා බය තමයි අහන්න නැත්තේ. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක මායාවක්. රිජෙක්ට් කරයි කියන බයට. මොකද දන්නවද? මේ ඔබ හිතී තැන. මේ ඔබ හිතී තැන. මේ ඔබ හිතී තැන. මේ ඉන්න කලින් හිතී තැන. මේ ඔබ හිතී තැන. හැබැයි ඔබ ඇවුමට පස්සේ වෙන්න මෙතන තමයි එන්නේ. හරිද? හැබැයි අහපු වෙලාවෙ මේක රිජෙක්ට් කරා. අහපු වෙලාවෙ මේක රිජෙක්ට් කරා. රිජෙක්ට් කරාම ඔබ පස්සට ගියා. පස්සට ගියාද නැද්ද? පස්සට ගියේ නෑ. ඉන්නේ එතනමයි. එහෙනම් ඉතින් මොකද වෙන්නේ? අවශ්‍ය නැහැ නේද? අපි පස්සට යනවද? අපි ඇව්වා. ෆෙයා එකක් ඇති කරගන්න ඇව්වා කියමුකෝ. එයා බෑ කිව්වා. අපි පස්සට ගියාද? නෑ. අපි එතනමයි. හැබැයි අපිට බිස්නස් එකක් ආවනම් මේකේ තියෙන ලොජික් එක බලන්න. බිස්නස් එකක් ආවනම් කොහෙද යන්නේ? ඉස්සරහට යන්නේ. හැබැයි ආවේ නැත්තම් පස්සට යනවද? එහෙනම් බයයි යහන්න. බය වෙන්න එපා. සෝ කියන මොකද කරන්නේ? බෑ කිව්වොත් පස්සට යන්නේ. ආ කිව්වොත් ඉස්සරහට යනවා. ඒක නිසා නිතරම අහන්න. අහන එක ඉතාමත් වැදගත්. හරි අපි තවත් මානයකට එනවා. මේ ඇහිීමේදී මෙන්න මේ ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේක පොඩ්ඩක් පුළුවන් නම් ලියා ගන්න. ඔය කොලේම කොයිද වයින් sorry තමන්ට ඉදිරියට යන්න අනුන් කියන දේ බලන්න නැහැ. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. someone some will මොකද මේ කියන්නේ? some will someone so what someone ready යම් අයෙකු ගනි තව කෙනෙකු නොගනි. ඉතින් මොකෝ වෙන යම් කෙනෙකු මග බලා සිටියේ නැද්ද? අනිවාර්යෙන්ම ඉන්නවා. යා නැත්තම් කෙනෙක් ඉන්නවා. don't worry යා නැත්තම් වෙන කෙනෙක් ඉන්නවා. ඒක නිසා ඔබ නිතරම කියනවා මොකද්ද? just say අයියා කියන්නේ next යා නැත්තම් වෙන කෙනෙක් ඉන්නවා. don't worry තව කස්ටමර්ස් ලා උන් තරම් ඉන්නවා. ඊළඟට අපි පොඩ්ඩක් බලමු මිස් මෙන්න මේක කම්ප්ලේන්ට් සම්බන්ධව තව පොඩි මේ කාරණාවක් කියලා ඉවර කරන්න. මොකද්ද මේ කාරණාවෙන් කියන්නේ? ඊවන බලන්න. පාරිභෝගිකයන්ගේ පැමිණිලි අපි ඉගෙන ගන්න පාසල් පොත් වගේ. අපිට පාසල් පොත් තිබුණේ ඉගෙන ගන්න නේද? පාසල් පොත් තිබුණේ ඉගෙන ගන්න. right. පාසල් පොත් වලින් අපි ඉගෙන ගත්තේ. ටීචර්ස් ලාත් ඉගෙනුවා පාසල් පොත් වලින් ඉගෙන ගත්තා නේද? මොන හරි දෙයක් ඉගෙන ගත්තානේ. ඉගෙන ගන්න දේවල් අපි ඔක්කොම කරේ මේ පාසල් පොත් වලින්. හැබැයි මේ පාරිභෝගික පැමිණිලි ඔබ මොන තරම් දුරට සලකා බලනවද? සාමාන්‍යයෙන් කියන ප්‍රොඩක්ට් එක පැමිණිලි තියනවද මඩ? ඔය ප්‍රොඩක්ට් වලට කස්ටමර්ස් ලා කම්ප්ලේන් කරනවද? කරන්න නැති ඉන්නවා. මොන වගේ සාමාන්‍යයෙන් කම්ප්ලේන්ද තියෙන්නේ? මොන වගේ කම්ප්ලේන්ද තියෙන්නේ? ලොකුවට නැද්ද කම්ප්ලේන්? price එක ගැන මෙතන අනිත් එකනේ වයස වල ස්කීම් එකට ඔව්. සමහරවිට අර ඇලර්ජි එකක් වගේ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේ කම්ප්ලේන් එකක් කරපු වෙලාවට මට උත්සාහයේ කම්ප්ලේන් එක ඉතාමත් වැදගත් දෙයක් විදිහට සලකනවද විදිහ? very good. well done. You can do better business. excuse me ඊ සතියේ මට එහෙම එකක් වුණා. ඔව්. කියමු අපි ඔක්කොම මේක. කොලොජන් සෙට් එකක් ඉක්කා. මේ සබ්ජෙක්ට් එකේ මම අනිවාර්යෙන් ආවේකෝද. ඉක්කම එයා හැබැයි එයා මට ෆීඩ්බැක් එක දුන්නේ සති 3කට පස්සේ. එයා ඊපස්සේ මම එයාට කිව්වා හරි
අපේ කම්පැනි එක වෙන ඒවා වගේ නෙමෙයි. අපි කෑෂ් රිෆන්ඩ් කරනවා. ඔයා එන්න ඇවිල්ලා අපි අදාළ අයට දෙන්නවා එන්න කියලා. ඒත් එක්කම එයා පහුවෙන්ද මාව. ඇවිල්ලා මම ඇවිල්ලා අදාළ කෙනාට දෙන්නකොම මාස්ක් එක අරගම මේ දිගටම විවිධ දාලා මේ ජෝලයින් එකේ සම්පූර්ණව එයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා තිබුණා. ඊට පස්සේ එයාට සැටිස් එක. දැන් එයාට මෙම්බර්ෂිප් එක ගන්න ගමන් කොලජන් සෙට් එක දුන්නේ. ඉතින් එයාට අපි ඒ කෑෂ් 10500 ගන්න මම දෙන්න එයාගේ කන්සල්ටන්ට් account එකට දාලා ඊට පස්සේ එයාට ඒ අවශ්‍ය දේවල් එයා ගත්තා. එයා ඊට පස්සේ වෙනම ගත්තා ඔය ඕනර් එයාට තියෙන things. ඒ වගේ ඉතින් එයාට හරි සැටිස්. right very good very good. ඒ example එක අපිට යම් කිසි කම්ප්ලේන් එකක් ආවම විසඳන්න පුළුවන්ද බැරිද? ඒක විසඳන්න පුළුවන්. ඒකට සෝල්ව් කියලා පොඩි අදහසක් තියෙනවා. ඒක දැන් කියන්නේ නැහැ. ඒ ක්‍රමයක තමයි විසඳන්න ඕන. නමුත් ඊට අමතරව අපිට මේ කම්ප්ලේන් එක විසඳුවොත් ඒ කස්ටමර් ළඟ තියාගන්න පුළුවන්ද බැරිද? නිකන් අලුත් වර්ක්ෂොප් එකක් කරන්න ඕන. අලුත් අවයර්නස් එකක් කරන්න ඕන. අපි අනුගමනය වෙද්ද වැඩ කරන්නේ. කවුද අනුගමනය වැඩ කරන අය තුස? අනුගමනය ඔරිප්ලයි මෙලිය වැඩ කරන අය තුස. බෑ. අපිට නිමිකොලු දාගන්න ඉන්නේ. අපි ඒ විදිහට ඇටිටියුඩ් ආකල්ප වෙනස් කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔබට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. අද දවසේ අපි මුලින්ම කතා කරා self motivation ගැන. කොහොමද අපි motivate වෙන්නේ? කොහොමද අපි වැඩක් කිරීම සඳහා අභිප්‍රේරණය කරගන්නේ කියලා ඉතින් අපි කිව්වා. මතකද 80-20 principle එක අපි කතා කරා. කතා කරා නේද? කතා කරා vision board එකක් කියලා කිව්වේ. අපි vision එකක් හදාගත්තා. smart කියන එක හදාගත්තා නේද අපි? goal එක. ওই goal එක ගෙදර ගිහින් හොඳට ඇඳලා ගහ ගන්න අල්මාරිය හරි කොහෙද විතර පේන තැනක. එතකොට ওই goal එකට යන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරා target market එක ගැන. target group කොහොමද හොයන්නේ? අර calculation එකක් කරේ. target group එක කොහොමද කරන්නේ? ඊට පස්සේ අපි කතා කරා prospecting කරන්නේ කොහොමද කියලා. social media පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි මොකද්ද කිව්වේ? ඇක්ෂන් එකක් ගන්න ඕනේ. මේක අනිවාර්යෙන් අපි කරන්න පෙළඹෙන්න ඕනේ. ඒක කිව්වා do it now කියලා. ඉතින් ওই ටිකත් සමග අද දීපු කාලයත් එක්ක මම හිතනවා අපි ඉතාමත් සාර්ථක සාකච්ඡාවක යෙදුණා. නමුත් රේස් එකක් වගේ තමයි දිව්වේ. කාලය සීමිත නිසා යම් කිසි අදහසක් ඔබට සේස් කරන්න, ජීවිතේ සාර්ථක කරගන්න, ඉදිරියට යන්න අපි කතා කරපු සාකච්ඡා කරපු දේවල් වලින් ප්‍රයෝජනයක් ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම ඔබට ඔබේ අලෙවිකරණය තුළ ඉතාමත් සාර්ථක ගමනක් යන්නට, ඒ වගේම ඔබ සිතන බදන ආකාරයට අර ලැබෙරකේ ඉදිරියට යාමට වාසනාව දානේ ශක්තිය ලැබේවා කියලා මම සම්මානයි. ගොඩක් ස්තුතියි මගේ කණ්ඩායම වෙන්නේ පුංචි තීරණයක් ඉල්ලනවා. right thank you. මම කැමති කවුරු හරි මෙතන ඉන්න ලීඩර් කෙනෙකුට මෙතුමාගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ලබාගත්තු දේ ගැන මොකක් හරි කියන්න පුළුවන් නම් ආශානි හරි මාධවි හරි කවුරු හරි ඉදිරියට කියලා කියනවා වෙනදට අපි දුරු කට්ටියගෙන් මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගහන්නේ හැමදාම දැන් අද වෙනස් කෙනෙක් ඉන්නවා මගේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි කාලය සම්බන්ධනේ අපේ වෙනදට බිස්නස් ෆෝකස් එක අපේ කොලිෆිකේෂන් පොයින්ට්ස් ඒ දේවල් කියවන්නේ ඒකත් අද මේ මගේ එඩිෂන් එකකින් අපිට බිස්නස් එකටයි ජීවිතේටයි දෙකම මේ පොඩි මේ කාලයක් හම්බුණා. පළවෙනි එක ඉදෙම අවදි වෙන්නේ. ඒක ඔරිප්ලේන් වලට විතරක් නෙමෙයි අපේ ජීවිතේ හැම දෙයකම. ඒක මට ටිකක් කරන්න අමාරුයි. නමුත් මේ ඇත්තටම කිව්වොත් මේ ඒක ඔරිප්ලේන් වලට විතරක් නෙමෙයි අපේ ජීවිතේ හැම දෙයකම ගොඩක් වැදගත්. ඉතින් අර කිව්වා වගේ ප්ලෑන් එක ස්මාර්ට් ප්ලෑන් එක කරන එක මම හිතුවා මට අපි ඔන්ලයින් හිතාගෙන හිටියට මේක කරනවා කියලා. ඒක අපේ විෂුවල් විදියට දාගෙන යනවා. මම මගේ අල්මාරියට ගිහලා උත ලස්සනට කියලා දාගන්නවා කියලා.
කාලේ වැඩි නමුත් මට ඒ කියන්නේ අචීව් කරන්න පුළුවන් ටයිම් එක තමයි මම ගන්නේ 2022 මම ගෝල්ඩ් එක කරනවා කියලා. ඉන්නේ මගේ අතින් තව ඉස්සරහින් ගේන්නත් එපා මාස 6යි. ඉතින් ඒ වගේ ඉතින් මම හිතනවා thank you ඉස්සරහට අපිට ඔයාගේ දැනුම අපිට යමක් ලබා දුන්නාට ඒ වගේම මේකට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ ලොකු දැනුමක් ලබා දුන්නාට මම පෞද්ගලිකව මගේ ටීම් එකටත් මම මේ ෆස්ට් ටයිම් තියනවා දැක්කා. ඉතින් එයාලට මම පර්සනලි කිව්වා එන්න මේ ඔයිට් වෙනදා මීටින්ග්ස් වගේ නෙමෙයි ලොකු වෙනසක් තියෙන ලොකු චේන්ජ් එකක්. ඔයාලා ඇවිල්ලා බලන්න ලොකු ප්‍රෝග්‍රෑම් එකක් අපි ලොකුට කරනවා කියලා. ඉතින් ඒ වගේම ඔබතුමාගේ සහයෝගය